ආයිබෝවන් ඔයගොල්ලෝ හැමෝටම ඔන්න තවත් වටින වීඩියෝවක් එක තමයි මම ඔයගොල්ලෝන්ව මුණ ගැහෙන්නේ. අපි දන්නවා පහුගිය දවස්වල සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වුණා. මේ වෙද්දී සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු වල ගණිතය පළමු අදියර ඉවර වෙලා තියෙනවා. ඉතින් මේ අවස්ථාවේ තමයි ඔයගොල්ලොන්ට නිසි පරිදි පළවෙනි ප්‍රශ්න පත්‍රය පිට වෙන්නේ. ඉතින් අද දවසේ මම කලින් කිව්වා වගේම ඔයගොල්ලොන්ට එක්ක ලකුණු දීමේ පටිපාටිය සමග තමයි අද මම ඔයගොල්ලොන්ට මේ පළවෙනි ප්‍රශ්න පත්‍රය කතා කරන්නට යෙදෙන්නේ. ඉතින් එහෙමනම් අපි වැඩි කතා නැතුව පියවරෙන් පියවර ලකුණු දීමේ පටිපාටිය සමග කොහොමද අපි මේ පළවෙනි ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ගොනු කරන්න කියලායි කියන්න යන්නේ. ඉතින් තව වැදගත් දෙයක් කියන්න ඕනේ. මම උත්තර පත්‍ර පරීක්ෂකවරයෙක්. ඉතින් එතකොට මේ උත්තර පත්‍ර පරීක්ෂකවරයෙක් විදිහට සමහර දේවල් කියන්නේ ලකුණු දීමේ පටිපාටියේ මේ වසරේ ලැබුණු යම් යම් දේවල් ලබන වසරේ ඒ විදිහටම ලැබෙවියයි කියන්න බෑ. අන්න ඒ වගේ ස්ථාන මම දරුවන්ට කියන්නේ නැතුව ඉන්න තීරණය කරනවා. ඉතින් මොකද එහෙම කරෝතින් මේ වසරේ ලබා දුන්න සමහර සහනයන් එහෙමම මං ලබන වසරේ කිව්වොත් සමහර කෙනෙකු වෙලාවට එය දරුවෙක් පුරුද්දක් විදිහට කරගන්න පුළුවන්. සමහර විට මේ වසරේ ලැබුණු සහනය ලබන වසරෙන් නොලැබෙන්නට පුළුවන්. ඉතින් අන්න ඒ වගේ තැන් මං කියන්නේ නැතුව බොහොම පරිස්සමින් තමයි මේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ පියවරෙන් පියවර සාකච්ඡා කරන්න. ඉතින් එහෙමනම් අපි තවත් කතා නැතුව කෙලින්ම යමු අපේ වැඩේට. මුලින්ම බලමු අපිට මේ වසරේ ලැබිලා තියෙන පළවෙනි ප්‍රශ්නය මොකක්ද කියලා. ඉතින් මම මේ පළවෙනි ප්‍රශ්නය සහ මේ ප්‍රශ්න සියල්ලම සාකච්ඡා කරන්නේ ලකුණු දීමේ පටිපාටියත් සමග මුලින්ම මම ඔයගොල්ලන්ට උත්තර ගොනු කරන හැටි කියලා දෙනවා. ඉන් අනතුරුව ඊළඟ කොටසේදී කොහොමද අපිට මේකෙදි ලකුණු ලැබිලා තියෙන්නේ කියලා ලකුණු දීමේ පටිපාටිය පෙන්වමින්ම කියලා දෙනවා. එහෙමනම් මුලින්ම බලමු අපිට තියෙනවා මෙන්න මෙහෙම සිද්ධියක්. භාණ්ඩයක් ආනයනය කිරීමේදී එහි ආනයනික වටිනාකමෙන් 122ක තීරුබද්දක් අය කරේ. ආනයනික වටිනාකම රුපියල් 8000ක් වන භාණ්ඩයක තීරුබදු ගෙවීමෙන් පසු වටිනාකම අහන්න. එහෙමනම් මේ වෙලාවේදී අපිට පිළිතුර මෙන්න මේ විදිහට ලියන්න පුළුවන්. භාණ්ඩයේ වටිනාකම රුපියල් 8000යි. මෙන්න මේ රුපියල් 8000 ගුණ කරන්න පුළුවන් කෙනෙකුට හිතෙන්න පුළුවන් 122කින් ගුණ කරන්න. ඔව් ඒක හරි. 122කින් ගුණ කරලා ඒ එන බදු ප්‍රමාණය හොයලා රුපියල් 8000කට එකතු කරත් හරි. එහෙම නැත්නම් මෙහෙම තර්ක කරන්න පුළුවන් එකපාර. 100 භාණ්ඩයක් බදු ගෙවුවෙන් පස්සේ එහි වටිනාකම 122ක් වන නිසා රුපියල් 8000 100ට 122කින් ගුණ කිරීමේ අවස්ථාවක් ඔබට ලැබෙනවා. ඉතින් එහෙනම් මෙන්න මේ බින්දුවක මේ බින්දුවක සරල වෙනවා. බින්දුවයි 8 වරක් 2 16න් 6යි එකක් ඉතිරි 8 වරක් 2 නැවතත් වෙනවා 16යි අර ඉතුරු 1යි 17න් 7යි එකක් ඉතිරි 8 වරක් 1 8යි 1යි 9යි 9ක් විදිහට ලැබෙනවා. එහෙමනම් පිළිතුර ලැබෙනවා රුපියල් කීයද 9760. අපි ප්‍රශ්න ටික ඉස්සලා සාකච්ඡා කරගෙන ගිහිල්ලා උත්තර බලමුද නේ? මේ විදිහට අපි බලමු උත්තර කොහොමද උත්තර පත්‍රය මේ වසරේ ලැබිච්ච උත්තර පත්‍රයේ කොහොමද මේ ලකුණු ලැබිලා තියෙන්නේ කියලා. පිළිතුර රුපියල් 9760ක් ලැබුණා නම් ඔබට ලකුණු දෙකක් ලැබුණා. ඒ වගේම අපිට මේ පියවරවල් ලිවීමේ වැදගත්කම. ඔබේ පිළිතුර වැරදුනත් මෙන්න මේ විදිහට ඔබ ලියලා තිබ්බනම් එක ලකුණක් ලැබෙනවා. එහෙම නැත්නම් යම් කෙනෙක් අර මම මුලින් සඳහන් කළ බදු ප්‍රමාණය හොයලා ඒට රුපියල් 8000 එකතු කරන්නට යන කෙනෙකුට මෙන්න මේ පියවර විතරක් නිවැරදි නම් එක ලකුණක් ලැබෙන අවස්ථාවකුත් තියෙනවා. ඔන්න පළවෙනි ප්‍රශ්නේට ලකුණු ලැබුණු විදිහ. එහෙමනම් ඊළඟට අපි බලමු දෙවන ප්‍රශ්නයට කොහොමද පිළිතුරු ගොනු කරන්නේ කියලා. දෙවෙනි ප්‍රශ්නේ කියන්නේ රූපයේ දක්වා ඇති තොරතුරු වලට අනුව x යගේ සොයන්න. දැන් මෙතනදී අපිට මෙන්න මෙහෙම දෙයක් කියන්න පුළුවන්. මේ බලන්න AB සහ AC පාදය සමානයි. ඉතින් ඔබට මතක් වෙන්නට ඕනේ නම් සමද්විපාද ප්‍රමේය. සමද්විපාද ප්‍රමේය කියනවා සමාන පාදවලට සම්මුඛ කෝණ සමානයි කියලා. එහෙනම් මෙන්න මේ කෝණය 2x නම් මෙන්න මේ කෝණයත් 2x විදියට ඔයගොල්ලන්ට සලකුණු කරගන්න පුළුවන්. එහෙමනම් දැන් x කියා අහන්න. ඔබට පේනවා
ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ තුනේ අගය මේ වෙලාවේ දීලා තියෙනවා 2x 2x සහ x. මේ තුන් දෙනාගේම එකතුව අංශක 180ක් වෙනවා. අවශ්‍ය නම් හේතුවත් ලියමු. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ කියලා. මම මේවා කෙටියෙන් ලියන්නේ. එහෙමනම් අපිට එනවා x 5ක් එහෙම නැත්නම් 5x අංශක 180ක්. එහෙමනම් අපිට පුළුවන් x වලගේ නෙහන්නේ කෝණයකගේ නෙමෙයි මේ වසරේ හන්නේ. x වලගේ හොයන්න අපිට මොකද කරන්න වෙන්නේ? මේ වෙලාවේ අපිට මේ කට්ටියව 5න් බෙදන්න පුළුවන්. එහෙමනම් උත්තරේ ලැබෙනවා x සමාන 180 5න් බෙදුනහම අංශක 36ක් විදිහට ලැබෙනවා. එහෙමනම් බලමු මේකෙදි කොහොමද ලකුණු දීලා තියෙන්නේ ඔයගොල්ලොන්ට මේ වසරේදී කියලා. මේ වසරේදී පිළිතුර x සමානයි අංශක 36යි නම් ලකුණු දෙකම ලැබෙනවා. ඒ වගේම ඔබට විශේෂ අවස්ථාවක් ලැබෙනවා ACB මෙන්න මේ කෝණය 2x කියලා හොයාගෙන විතරක් තියෙනවා නම් එක ලකුණක් ලැබෙනවා. ඒ වගේම මම අර කලින් හදාගත්තු සමීකරණය මෙන්න මේ කොටස 180යි කියලා ඔබ වටිනාකම අරන් තිබුණා නම් පිළිතුර වැරදුනත් මෙන්න මේ පියවරට එක ලකුණක් ලැබිලා තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි දෙවන ප්‍රශ්න පත්‍රයේ දෙවන ප්‍රශ්නෙට පිළිතුරු ලැබුණේ. මම ටිකක් වේගෙන් සාකච්ඡා කරන්නේ මොකද අපට මේ වීඩියෝවේ කාලය වැදගත්. එhmenan අපි බලමු ඊළඟට තුන්වෙනි ගාන. තුන්වෙනි ගාන කියන්නේ සාධක හොයන්න. දැන් මෙතනදී ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයක් හෝ යම් පොදු සාධකයක් ඉවතට ගැනීමේ අවස්ථාවක් අපට ලැබෙන්නේ. එහෙනම් 10 වසරේ පාඩමක් තියෙනවනේ වර්ග දෙක අන්තරය කියලා. අන්න ඒ අවස්ථාව අපට යොදා ගන්න පුළුවන්. මම නැවත මේ ගාන ලියන්නේ නැහැ. 9 කියන්නේ ඔබ දන්නවා 3 වර්ගය, ඒ වගේම x ගේ වර්ගය. ඒ නිසා මට ලියුව හැකි 9යි x වර්ගය කියන එක න 3යි x ගේ පූර්ණ වර්ගය. ඒ වගේම 4 වර්ගය මොකද්ද? එයා මට ලියුව හැකි 2 වර්ගය. අන්න දැන් ඔබට පැහැදිලි වෙනවා මේක මොකද්ද? වර්ග දෙකක අන්තරයක් විදිහට අරන් මෙන්න මෙයාව සාධක වලට වෙන් කරන්න පුළුවන්. ඉතින් වර්ග දෙක අන්තරයක් නම් ආය අමුතුවෙන් කියන්න ඕනේ. මොකද්ද ලියන්න ඕනේ? 3x ඍණ 2 වාරයක් මොකද්ද? 3x ධන 2. ඔන්න ඔය විදිහට අපිට ඒ කොටස පිළිතුර ලබා ගන්න පුළුවන්. අපි දැන් බලමු කොහොමද ලකුණු දීලා තියෙන්නේ මේ වසරේදී කියලා. එහෙනම් බලමු. ඔන්න මම කියපු විදිහටමයි තියෙන්නේ. මෙතන මුලින්ම සාධක දෙකකට වෙන් කරනවා. වෙන් කරලා මෙන්න මේ පිළිතුර ඔබ ගන්නවා නම් ලකුණු දෙක සම්පූර්ණයෙන්ම ලැබිලා තියෙනවා. ඒ වගේම මෙන්න මේ අවස්ථාවටත් එක ලකුණක් ලැබිලා තියෙනවා. එහෙමනම් අපි හතරවෙනි ගැටලුවට යමු. හතරවෙනි ගැටලුවේ මේ වගේ අවස්ථාවක් තියෙනවා. මොකද්ද? අරය 7 cm වූ කේන්ද්‍රික ඛණ්ඩයක ඡාප කොටසේ දිග සෙන්ටිමීටර 11ක් වේ. එම කේන්ද්‍රික ඛණ්ඩය වෘත්තයෙන් කොපමණ භාගයක්ද? වෘත්තයෙන් කොච්චර භාගයක්ද කියලා යහන. ඉතින් මේක ලේසිම දේ මම ලියනවා අරය 7 cm වූ වෘත්තයක පරිදිය. වෘත්තයක පරිදිය. එහෙනම් ඒක මට ගන්නට පුළුවන් මොකද්ද? c සමානයි 2πr නේ. එමනම් සූත්‍රය අපි ලියලා ආදේශ කරමු 2යි π කියන්නේ කීයක්ද? 7න් 22යි r කියන්නේ කීයක්ද? 7ක්. එහෙමනම් මෙන්න මෙයාට මෙයා සරල වෙනවා බොහොම පහසුත් සුළු කිරීමක් වෙනවා 44යි 100. එහෙමනම් දැන් අපිට කේන්ද්‍රික ඛණ්ඩය එහෙම නැත්නම් කේන්ද්‍රික ඛණ්ඩයේ වෘත්තයකින් කොච්චර භාගයක්ද? සම්පූර්ණ වෘත්තයම නම් සෙන්ටිමීටර 44යි. එහෙමනම් අපිට දීලා තියෙන කොටසේ ඡාප දිග 11යි cm නම් මෙන්න මේ විදිහට සරල කරගන්න පුළුවන්. ඉතින් මේක හරිම සරල අවස්ථාවක් වෙනවා මේ වෙලාවේදී. එහෙනම් මෙයා සරල කරපුවාම අපිට ලියුව හැකි 4න් එකක් කියලා. අපි බලමු ඒකට කොහොමද මේ වසරේ පිළිතුරු වලට එහෙම නැත්නම් ලකුණු ලැබිලා තියෙන්නේ කියලා. මේ බලන්නකො. මෙන්න මෙතන 4න් 1 හෝ 360න් 90 අපි දන්නවනේ අර 360න් θ සූත්‍රය ආදේශ කරන්නත් පුළුවන්. මම මේ ක්‍රමයට නෙවෙයි හැදුවේ. සමහරට ඔබ ඒ ක්‍රමයට හදලා තියෙන්නත් පුළුවන්. ඒ අවස්ථාවේදී 4න් 1 හෝ අංශක 360න් 90 කියලා තිබ්බොත් සම්පූර්ණ ලකුණු දෙකම ලැබෙනවා. ඒ වගේම තව විශේෂ අවස්ථාවක් දීලා තියෙනවා. සම්පූර්ණ කේන්ද්‍රික ඛණ්ඩයේ නැත්නම් වෘත්තයේ සම්පූර්ණ දිග සෙන්ටිමීටර 44ක් ගත්තත් එක ලකුණක්. ඒ වගේම
කේන්ද්‍ර කෝණයේ අංශක 90යි කියලා විතරක් කියලා තිබ්බත් එක ලකුණක් විදිහට ළමයිට මේ වසරේදී යම් සහනයක් දීලා තියෙනවා. ලකුණු ලබා ගන්න. එහෙමනම් අපි බලමු මොනවද පස්වෙනි ගාන. එහෙම නැත්නම් මොකද්ද පස්වෙනි ගාන කියලා. පස්වෙනි ගානේ කියනවා මම මේ පුතේදුවේ අපි වේගෙන් සාකච්ඡා කරන්නේ මොකද අපිට මෙහි වීඩියෝ දීර්ඝ වීම වළක්ව ගන්න. ඔබට අවශ්‍ය නම් යම් දෙයක් අපැහැදිලි නම් ආපහු සැරයක් බලන්නට පුළුවන්. පස්වෙනි ගාන. රූපේ දී ඇති තොරතුරු අනුව ABC හි විශාලත්වය සොයන්න. ABC මෙන්න මේ කෝණයේ විශාලත්වය තමයි අපෙන් අහන්නේ. එහෙමනම් මෙතනදී ඔබට මතක් වෙන්නට ඕන දැන් මම විවිධ ක්‍රම තියෙනවා. මම මෙහෙම පෙන්නන්නම්. මෙන්න මේ ත්‍රිකෝණය. මෙන්න මේ ත්‍රිකෝණය ගැන හිතපුවාම ඔයාට කියන්න පුළුවන් මෙන්න මේ මම පිටතින් සලකුණු කරපු කෝණය. අපි හිතමු මේක x කියලා. x කියන කෝණයේ ಐಕ್‍ය මේ දෙන්නගේ එකතුව කියලා. එහෙමනම් මට ලියන්න පුළුවන් x සමානයි කියලා. අංශක 40 ධන අංශක 38. එහෙමනම් x ගේ උත්තරය ලැබෙනවා. දැන් හොයන්න කියලා තියෙන x නෙමෙයි. x ගේ උත්තරය ලැබෙනවා කීයද? මෙතන එනවා අංශක 78ක්. එහෙමනම් අපිට ඊළඟට තර්ක කරන්න පුළුවන් මේ බලන්න. ඒ විදිහට මෙම ප්‍රමේයම නැවත භාවිත කරලා මට ලියන්න පුළුවන් x සමානයි අංශක 20 ධන අපිට අවශ්‍ය කෝණය කවුද? ABC කෝණය. එහෙමනම් x වලගේ අපි හොයාගත්ත අංශක 78ක් කියලා. අංශක 78න් 20ක් අඩු කරන්නට පුළුවන්. අන්න ඒ විදිහට ලැබෙනවා ABC කෝණයගේ. එහෙමනම් මට ලියන්න පුළුවන් ABC කෝණයගේ සමානයි කීයද? අංශක 58යි කියලා. දැන් මෙතනදී එකම ප්‍රමේය තමයි නැවත නැවත යෙදුනේ. අපිට මෙන්න මේ ප්‍රමේය සඳහන් කරනවා නම් හොඳයි මම සිංහලෙන් ලියන්න යන්නේ නැහැ. මොකද්ද? ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණය දෙකේ ඓක්‍යයට සමාන බව. එහෙනම් අපි ඒකෙත් බලමු කොහොමද අපිට පිළිතුරු වලදී එහෙම නැත්නම් අපි ගොනු කරපු පිළිතුරු වලට ලකුණු දීලා තියෙන්නේ කියලා. එලින්ම අංශක 58 ඔබට ලැබිලා තියෙනවා ලකුණු දෙකම ලැබෙනවා. ඒ වගේම මෙන්න මේ විශේෂ අවස්ථාව BCD මෙන්න මේ කෝණය. මම මේක අනිත් පැත්තේ හෙව්වේ. එහා අංශක 78ක් කියලා ගත්තත් ලකුණු තියෙනවා. ඒ වගේම මෙන්න මෙයා ACD ත්‍රිකෝණයක ECD ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල ඓක්‍ය හොයලා මෙන්න මෙතන අංශක 102ක් කියලා ගත්තා ලකුණු තියෙනවා. ඒ වගේම මෙන්න මේ අවස්ථාවට ඒ කියන්නේ මෙන්න මේ විදිහේ සමීකරණයක් හොයා ගොනු කරගෙන තියෙනවා නම් අපිට එහෙම අවස්ථාවකත් ලකුණු ගන්නට පුළුවන්. ක්‍රම කීපයක් තියෙන්න පුළුවන්. මේක ජ්‍යාමිතිය ගැටලුවන්නේ. ඔන්න එහෙනම් 5 වෙනි ගැටලුවට අපි පිළිතුරු ගොනු කරලා ඉවරයි. එහෙමනම් 6 වෙනි ගැටලුව. 6 වෙනි ගැටලුවේදී අපිට කියන්න පුළුවන් මෙන්න මෙහෙම. මොකක්ද කියන්නේ සුළු කරන්න. බීජීය පද කීපයක් තියෙනවා. එහෙමනම් අපි මෙතනදී 6යි x ගේ 4 වන භාගය. y ගේ වර්ගය. මේක බෙදීමක් තියෙන. ඒ නිසා අපි මෙහෙම ලියමු බෙදීම 3යි x වර්ගය සහ y. දැන් අපිට පුළුවන් තරම් අපි සරල කරමු. සරල කරන්න පුළුවන් 3ේම 1යි 3ේම 2යි x වර්ගයට මෙන්න මෙතන x 4න් 2ක් කැපෙනවා. ඒ වගේම y ට මෙතනින් එකක් සරල වෙනවා. එහෙමනම් අපිට පිළිතුර එනවා 2යි x වර්ගයක් සහ y. ওই විදිහට ඒකේ පිළිතුර බොහොම සරලව ගන්න පුළුවන් සරල ගැටලුවක්. එහෙමනම් බලමු ඒකට කොහොමද මේගොල්ලෝ පිළිතුරු වලට ලකුණු දීලා තියෙන්නේ කියලා. මේ බලන්න. කෙලින්ම 2යි x වර්ගයේ y කියලා වන ලකුණු දෙකකුත් එහෙම නැත්නම් මෙන්න මේ අවස්ථාවේ කියන්නේ හරය සහ ලවය සහිතව ලියනවට එක අවස්ථාවකට එක ලකුණකුත් දීලා තියෙනවා. එහෙමනම් අපි බලමු 7 වෙනි ගානට කොහොමද පිළිතුරු ලියන්නේ කියලා. 7 වෙනි ගානේ කියනවා මෙන්න මෙහෙම දෙයක්. සුදුසු සංඛ්‍යා යොදා ගනිමින් පහත ප්‍රකාශනයේ හිස්තැන සම්පූර්ණ කරන්න. ඒකාකාර ත්‍රිකෝණාකාර හරස්කඩක් ඇති ඍජු ප්‍රිස්මයක ත්‍රිකෝණ මුහුණත්. එහෙනම් අපිට මුලින්ම චුට්ටක් මතක් කරගන්න වෙයි. මොකද්ද මේ ප්‍රිස්මයක් කියන්නේ කියන එක. අපිට ප්‍රිස්මයක් මෙහෙම ඇඳලා පෙන්වන්නට පුළුවන්.
විදිහට ගන්න. ප්‍රිස්මයක් අමතක දරුවෙක් ඉන්නවා නම් මතක් වෙන්න. මේක විභාගෙදී ඇඳීම අවශ්‍ය වෙන්නේ නැහැ. ඔන්න ඔය විදිහේ අපිට ප්‍රිස්මයක් වෙන්නේ. එහෙනම් දැන් ඔබට පැහැදිලි විභාගයට මේක අඳින්න අවශ්‍ය නැහැ. එහෙනම් ත්‍රිකෝණාකාර මූණක් කීයද? 2ක්. ඒ වගේම ත්‍රිකෝණාශ්‍රාකාර මූණක් 3ක් දැත. මෙතනදී කියන්න ඕන වැදගත් දෙයක් තියෙනවා. මෙන්න මේ හිස්තැන් මතම ඔබ පිළිතුරු ඉලක්කමෙන් හෝ වචනයෙන් සඳහන් කිරීම හරිම වැදගත් වෙනවා. ඒ වගේම එක නිවැරදි පිළිතුරකට එක ලකුණ බැගින් තමයි මේ වසරේ ඔයගොල්ලන්ට ලැබුණේ. අපි එහෙනම් බලමු ඒකට කොහොමද පිළිතුරු දීලා තියෙන්නේ කියලා. මෙතනදී උපදෙස් අපට ලැබුණා අනිවාර්යයෙන්ම මේ තිත් ඉර මත ලියන්න. ඒ කියන්නේ ඔබට ගණිත පේපර් එකේදී ලැබෙන උපදෙස් ටික නිසි අයුරු එහෙම නැත්නම් හරි විදිහටම ලියන්න කියලා ඔන්න මතක් කරනවා. එහෙමනම් ඊළඟට බලමු අපේ ඊළඟ අවස්ථාව. කියන්නේ දෙවන පේපර් දෙවන එහෙම නැත්නම් තුන්වෙනි පිටුව. පළමු ප්‍රශ්න පත්‍රයේ ලැබිච්ච තුන්වෙනි පිටුව. මෙන්න මේ ගැටලුව මුගක් ළමයි හරියට පිළිතුරු ගොනු කරගෙන තිබෙන්නේ නැති ගතියක් තියෙනවා. මේක කියනවා මුලින්ම ABCD සමාන්තර ආශ්‍රයක්. ඒ වගේම AC සමාන්තරයි BE. ඔය කියන කතන්දර අපි ලියාගමු. AC කියන්නේ මෙන්න මේ රේඛාව. සමාන්තරයිලු BEට මේ රේඛාවට. එහෙමනම් කියනවා DE පාදය DC පාදය E තෙක් දික් කර ඇත. ඒ වගේම BE 6යි cm. එහෙනම් මෙන්න මෙයා 6යි cm. ඒ වගේම DP කො DP 3යි cm මේක දීලා තියෙනවා. ඊට පස්සේ අපෙන් අහනවා AB ED ත්‍රිපිසියමේ වර්ගඵලය. දැන් ඔබට මෙන්න මෙයත් සමාන්තර ආශ්‍රයක් නිසා මට ලියන්න පුළුවන් මෙන්න මේ පාද දෙක සමාන්තරයි. ඒ වගේම මෙන්න මේ පාදයට මෙන්න මෙයත් සමාන්තරයි. එහෙනම් දැන් අපෙන් අහන්නේ සම්පූර්ණ ත්‍රිපිසියමේ වර්ගඵලය. නමුත් දැන් ඔබට පේනවා ABEC කියන්නේ සමාන්තර ආශ්‍රයක් වෙලා. ඇයි? සම්මුඛ පාද යුගල් සමාන්තර නිසා. එහෙනම් මෙන්න මෙයා 6යි cm නම් AC රේඛාවත් 6යි cm කියලා ලියන්න පුළුවන්. එහෙමනම් මට ලියන්න පුළුවන් මේ බලන්නකෝ. ACD ත්‍රිකෝණයේ වර්ගඵලය. ACD ත්‍රිකෝණයේ වර්ගඵලය ඔබට පේනවා. දැන් මම අර ගත්ත දත්තත් එක්ක ත්‍රිකෝණයක වර්ගඵලයේ නම් භාගයයි ආධාරකයේ ගුණ කිරීම ලම්බ උසනේ. මෙයාගේ ආධාරක AC 6යි cm. ලම්බ උස 3යි cm. එහෙනම් මෙන්න මෙයාට මෙයා සරල වෙලා 3 වරක් 3 9යි. එහෙනම් ඒ ත්‍රිකෝණාකාර කොටසේ වර්ගඵලය එනවා 9යි cm වර්ග. දැන් අපි දන්නවා සමාන්තර ආශ්‍රයක වර්ගඵලය මොකද විකර්ණයෙන් සමච්ඡේදනය වෙනවා. එහෙමනම් මෙන්න මේ කොටස මම වෙන වර්ණයකින් ලියන්න. මෙන්න මේ සම්පූර්ණ කොටස 9යි cm වර්ගය නම් මෙන්න මෙයත් 9යි cm වර්ගයක් වෙනවා. ඒ වගේම මෙයත් සමාන්තර ආශ්‍රයක් වන නිසා මේක විකර්ණයක් වෙනවනේ ABEC ගේ. එහෙනම් මෙයත් 9යි cm වර්ගයක් වෙනවා. එහෙමනම් අපිට දැනෙනවා ඇහැට පේනවා මේ ත්‍රිපිසියමේ වර්ගඵලය ABED ත්‍රිපිසියමේ වර්ගඵලය සමානයි මොකද්ද? අර ACD ත්‍රිකෝණ වගේ 3ක්. එහෙනම් මට ලිව්ව හැකි 9යි cm වර්ග ගුණ කිරීම 3යි. එහෙනම් 9 වරක් 3 27යි. 27යි cm වර්ග කියලා අපට ඔන්න පිළිතුරු ගුණ කරගන්න පුළුවන්. අපි බලමු කොහොමද එහෙනම් මේකට ලකුණු ලබලා දීලා තියෙන්නේ මේ වසරේ කියලා. බලමු. කෙලින්ම වර්ග සෙන්ටිමීටර් 27යි කියලා ගත්තා නම් ඔබට ලකුණු දෙකම හිමි. ඒ වගේම ADC ත්‍රිකෝණයේ වර්ගඵලය මෙතනදී මෙන්න මේ විදිහට මෙන්න මේ පිළිතුර ලියලා තිබ්බත් ලකුණක් ලැබෙනවා. එහෙම නැත්නම් 9යි cm වර්ග කියලා ගත්තා නම් ඒත් ලකුණක් ලැබෙනවා. ඒ වගේම මෙන්න මේ ත්‍රිකෝණවල වර්ගඵල 3 සමානයි කියන අදහස ඔබ ලියලා තියෙනවා නම් ඒත් ලකුණක් ලැබෙනවා. ඒ වගේම මෙන්න මේ සමාන්තර ආශ්‍රය කියන්නේ ABCD සමාන්තර ආශ්‍රය වර්ගඵලයක් ABEC
සමාන්තර ආශ්‍රය වර්ගඵලයක් සමාන නම් ඇයි මං එහෙම කියන්නේ? ඇයි ඔබට එහෙම කියන්න පුළුවන් වෙන්නේ? එකම සමාන්තර සරල රේඛා අතර එකම ආධාරකයන් මත පිහිටන සමාන්තර ආශ්‍රය වර්ගඵලයෙන් සමානයි කියලා 11 වසරේ 8 වෙනි පාඩමින් අපි ඉගෙන ගන්නවා. එහෙනම් අපි ඔන්න ඒ පිළිතුරත් ඒකටත් කොහොමද ප්‍රශ්න වලට පිළිතුරු ලැබුණේ කියලා නැත්නම් පිළිතුරු වලට ලකුණු ලැබුණේ කොහොමද කියලා ඔන්න අපි බලලා ඉවරයි. ටිකක් කලබලයට වචන පැටලෙනවා ගණන් ගන්න එපා. මුලින් ඒ වගේම කියන්න ඕන මේ ලකුණු ලබා දීමේ පටිපාටිය මම අවසන් සංශෝධන ටික මකලා ඔයගොල්ලන්ට දාලා තියෙනවා ඩවුන්ලෝඩ් කරගන්න. මෙන්න මේ වීඩියෝ එකේ පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකෙන් ඔන්න ඔයගොල්ලන්ට ගිහිල්ලා මාකින් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ කියනවා කුඩාම පොදු ගුණාකාරය සොයන්න. කුඩාම පොදු ගුණාකාරය හොයන්න තියෙනවා. එයා කොහොමද කරන්නේ? මට ලිව්ව හැකි 4x වර්ගය y 6x y සහ 3y වර්ගය කියන පද තුනේ තමයි කුඩා පොදු ගුණාකාරය හොයන්න ඕනේ. ඉතින් අපි සාමාන්‍යයෙන් කරන්නේ ක්‍රම කීපයක් භාවිත කරන්න පුළුවන්. බෙදීමේ ක්‍රමය භාවිත කරන්න පුළුවන්. මම නම් මේ වෙලාවේ මෙන්න මෙයා පොදු සාධක එහෙම නැත්නම් ප්‍රසාරණය කරලා මේ විදිහට ලියා ගන්න. මෙයාවත් මට ලියුවේ හැකි 2 ගුණ කිරීම 3 ගුණ කිරීම x ගුණ කිරීම y. ඒ වගේම මෙතන මට ලියුවේ හැකි 3 ගුණ කිරීම y ගුණ කිරීම y. එහෙමනම් මට ලියන්න පුළුවන් කුඩා පොදු ගුණාකාරය. ඔබ දන්නවා එක පේලියක තියෙන වැඩිම පොදු සාධක ගාන ලියන්න. මේ බලන්න මෙන්න මෙයාට දෙකේ ඒවා 2යි, මෙතන දෙකේ ඒවා 1යි, මෙතන දෙකේ ඒවා නැහැ. එහෙනම් එක පේලියක තියෙන වැඩිම දෙකේ ඒවා ගාන 2 ගුණ කිරීම 2යි. ඊට පස්සේ මෙන්න මෙතන එනවා 3 ඒවා 1ක්. ඒ වගේම x එතන 2යි. නිසා මම ලියුවේ x ගුණ කිරීම x. ඒ වගේම මේ පේලියේ තියෙනවා y ඒවා 2ක්. එහෙනම් y ගුණ කිරීම y. එහෙනම් 2 වරක් 2 4යි, 4 වරක් 3 12යි. x වර්ගය සහ y වර්ගය. එහෙනම් අපි බලමු කොහොමද මේ වසරේ ඔය පිළිතුරට ලකුණු ලැබුණේ කියලා. සම්පූර්ණයෙන්ම මෙන්න මේ පිළිතුර තියෙනවා ලකුණු දෙකම ඔබට හිමි වෙලා තියෙනවා මේ වසරේදී. එහෙම නැත්නම් මෙන්න මේ තුන් දෙනාගෙම සාධක වෙන් කරලා තියෙනවා නම් තුන් දෙනාගෙම මේ වීජීය පදවල තුන් දෙනාගෙම සාධක නිවැරදිව වෙන් වෙලා තියෙනවා නම් එක ලකුණක් තුන් දෙනාගෙම අවශ්‍යකම් මේ වසරේදී. ඒ වගේම එහෙම නැත්නම් මෙන්න මේ විදිහට අවසාන පිළිතුර ගන්න නැතුව දර්ශකාංකණයෙන් ලියලා තිබ්බනම් දර්ශකාංකණයෙන් ලියලා තිබ්බනම් ඒත් ඔබට එක ලකුණක් ලැබෙනවා. එක ලකුණක් විදිහට ලැබෙන්නට අවස්ථාව තිබුණා. හරි. එහෙමනම් අපි ඊළඟ අවස්ථාව බලමු. 10 වන ගැටලුව. මා එක දිගට ගිරවික් වගේ කියවගෙන යන්නේ. ඇයි අපේ මේ වීඩියෝවේ වෙලාව ඉතිරි කරගන්න ඕන හින්දා. මුලින්ම කියනවා රුපියල් 6000ක මුදලක් 105ක වාර්ෂික වැල්පොලියට අවුරුදු 2ක් සඳහා බැංකුවේ තැන්පත් කරන මිනිසෙකුට පළමු අවුරුද්ද සඳහා රුපියල් 300ක පොලියක් ලැබිලා තියෙනවා. දෙවන අවුරුද්ද සඳහා ඔහුට ලැබෙන පොලිය කොහොමද? ඉතින් ඔබ දන්නවා පළවෙනි අවුරුද්දට රුපියල් 300ක් ලැබුණා නම් දෙවන වසරේ ආරම්භය එහෙම නැත්නම් දෙවන වසරට මුල් මුදල වෙනවා රුපියල් මේ 6000යි මෙන්න මේ 300යි. ඒ හින්දා මට ලියුවේ රුපියල් 6300ක් වුණ දෙවන වසර ආරම්භයේදීම තියෙනවා. එහෙනම් රුපියල් 6300 අපෙන් අහන්නේ දෙවන වසර සඳහා උඩ ලැබෙන පොලියනේ. එහෙනම් 6300 ගුණ කරන්න පුළුවන් පොලිය විතරක් වෙන හින්දා 100%. මේ විදිහට සරල අවස්ථාවකින් මේ ගැටලුව ගොඩ දා ගන්න පුළුවන්. එhmenan මෙන්න මෙයාට මෙයා සරල වෙනවා. එතකොට එනවා කීයද? 5 වරක් 3 15න් 5යි එකක් ඉතිරි 6 වරක් 5 30යි 1යි 31යි. එහෙනම් රුපියල් 315ක් එනවා. ඉතින් අපි දැක්කා එහෙම නැත්නම් අපි දැක්කා දරුවෝ මේකට පිළිතුරු විවිධ විදිහට ගොනු කරනවා. මම හිතන්නේ මේක තමයි සරලම අවස්ථාව. අපි බලමු කොහොමද පිළිතුරු එහෙම නැත්නම් ලකුණු දීමේ පටිපාටිය කොහොමද මේ අවුරුද්දේ සකස් වෙලා තියෙන්නේ. මුලින්ම රුපියල් 315 ලැබුණොත් ලකුණු දෙකක් ලැබෙනවා. ඒ වගේම මෙන්න මේ මම දක්වපු පියවර අපි මේ පිළිතුර ඔබට වැරදිලා මේ පියවර ලියලා තිබ්බනම් ඔබට එක ලකුණක් ලැබෙනවා. එළින්ම උත්තරේ ලියනවට වඩා ඇති වැදගත්කම ඒක. ඒ වගේම තව අවස්ථාවක් තියෙනවනේ. වසර දෙකක පොලිය මෙන්න මේ විදිහට හොයන්න
අවස්ථාවක් තියෙනවා. මීට අමතරව තව ශිෂ්‍යයෝ අපිට දැක්ක කරලා තියෙනවා. දෙවන වසරට මුළු මුදල හොයලා 6300න් අඩු කරලා ඒ වගේ විවිධ ක්‍රම පාවිච්චි කරන්නත් තිබුණා. කොහොම නමුත් නිවැරදි පිළිතුර ඔබට ලැබුණා නම් කිසිම අවාසියක් නැතුව මේ වසරේ ලකුණු ටික නම් හොඳට ගන්නට අවස්ථාව තිබුණා. එhmenan අපි ඊළඟට බලමු 11 වන ගැටලුව. 11 වෙනි ගැටලුවේ තියෙන්නේ මෙන්න මෙහෙම ගැටලුවක්. ආරෝහණ පටිපාටියට පිළියෙල කරන ලද දත්ත සමූහයක පළමු චතුර්ථකය 4 වන ස්ථානයේ පිහිටයි. එම දත්ත සමූහයේ මධ්‍යස්ථය පිහිටන්නේ කීවෙනි ස්ථානයේද? ඉතින් පොඩ්ඩක් මෙහෙම ඇඳලා බැලුවා නම් හරි. ඔබ දන්නවා මේ විදි චතුර්ථක කියන්නේ මොකක්ද කියලා. මෙන්න මෙතන තමයි පළමු චතුර්ථකයේ තියෙන්නේ. Q1. එහෙනම් මධ්‍යස්ථය ලැබෙන්නේ තව දත්ත කීයක් ගිහිල්ලාද? දත්ත 3ක් ගිහිල්ලා මෙන්න මෙතන තමයි මධ්‍යස්ථය ලැබෙන්නේ. එහෙම නැත්නම් Q2. දැන් බලන්න එහෙමනම් අපෙන් අහන්නේ මෙම දත්ත සමූහයේ මධ්‍යස්ථය පිහිටන්නේ කීවෙනි ස්ථානයේද? ඔබට පේනවා මේ විදිහට දල සටහනක් ඇඳගත්තා නම් 8 වෙනි ස්ථානයේ. කොහොම ලේසි. හැබැයි හුඟක් ශිෂ්‍යයෝ මේක සූත්‍ර දාලා ඒ කියන්නේ සූත්‍ර භාවිත කරලා ගන්න ගිහිල්ලා යම් යම් වැරදි කරගත්ත අවස්ථා තිබ්බා. ඔය විදිහට හිතලා අපිට පිළිතුර ලියන්නත් පුළුවන්. හැබැයි ගත්තු ක්‍රමයේ මේ විදිහට පෙන්නනවා නම් වඩා හොඳයි. එහෙමනම් අපි බලමු ඒකට කොහොමද පිළිතුරු දීලා තියෙන්නේ කියලා. 8 වන ස්ථානයේ හෝ 8 කියලා තියෙනවා නම් සම්පූර්ණ ලකුණු දෙකම ලැබිලා තියෙනවා. මේකෙදී අපි සාකච්ඡා කිරීමක් නේ කරන්නේ. මෙතනදී ප්‍රශ්නය අහන්නේ කීවෙනි ස්ථානයේද? කිව්වනම් 8 කියලා තිබ්බත් ප්‍රමාණවත්. නැත්නම් ඔබ අනිවාර්යෙන් 8 වන ස්ථානය කියලා ලියන්න ඕනේ. ඒ වගේම මෙන්න මේ සූත්‍ර භාවිත කරලා ඔබ මේ පිළිතුරු ලබාගෙන තියෙනවා නම් සම්පූර්ණ පිළිතුර නැතත් අවසන් පිළිතුර නැතත් එක ලකුණ බැගින් ඔබට ලැබිලා තියෙනවා. එහෙනම් අපි ඊළඟට බලමු 12 වන ගැටලුව. 12 වෙනි ගැටලුවේ මොකක්ද කියන්නේ? අරය සෙන්ටිමීටර් 7ක්ද උස 5 cm ද වූ ඝන සිජු වෘත්තාකාර සිලින්ඩරයක වක්‍ර පෘෂ්ඨය සම්පූර්ණයෙන්ම ආවරණය කිරීම සඳහා භාවිත කළ හැකි කඩදාසියක අවම වර්ගඵලය. චුට්ටක් මම මතක් කරන්න. විභාගයට සති කිහිපයකට කලින් මං අනුමාන එහෙම නැත්නම් පෙරහුරු ගැටලු 125ක් එකතු කරා. ඒ ගැටලු 125න් යම් කොටසක් ඔන්න දැන් ඔබට මේ වෙද්දි මගේ YouTube channel එකේ තියෙනවා. ඉතින් මේ ගැටලු ටිකයි ඔබට සංසන්දනය කරුවොතින් බොහොම පහසුවෙන් මේ මට පිළිතුරු සපය ගන්න පුළුවන් කියන දේත් මම මතක් කරනවා. බොහොම ආඩම්බරෙන් තමයි මේ කාරණාව මම ඔයගොල්ලන්ට මතක් කරන්නේ. බොහෝ ශිෂ්‍ය ප්‍රමාණයක් එක බලලා තිබ්බා. ඔබට අපේ channel එකට ගිහිල්ලා ඒ අදාළ වීඩියෝ වලින් යම් කොටසක් මේ අවස්ථාවේ ඔයගොල්ලන්ට නරඹන්නට අවස්ථාව දීලා තියෙනවා. එhmenan මේ බලන්නකෝ. මෙතනදී අහන්නේ වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලයනේ. සිලින්ඩරයක වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය. ඉතින් ඔබට මතක් වෙන්න ඕනේ නම් වර්ගඵලය මෙන්න මෙයා දිගෑරියොත් මොකක්ද? ඍජු කෝණාශ්‍රයක්. මම මේ දලවට අඳින්නේ. මේ ඍජු කෝණාශ්‍රයේ දිග ඉන්නේ මේ වෘත්තයේ වටේ දිග. මොකක්ද? 2πr නේ. ඒ වගේම උස අපි h කියලා ගත්තොත් එහෙනම් දැන් ඔබට මතක් වෙනවා කොහොමද වර්ගඵලය හොයන සූත්‍රයේ වක්‍ර පෘෂ්ඨය 2πr/h. එහෙනම් මෙයාට ඒ අගයන් ආදේශ කරන්නයි තියෙන්නේ. එහෙනම් අපි මෙයාව ආදේශ කරමු 2යි. 5 වෙනුවට කීයද? 7න් 22යි. r වෙනුවට අරේ කීයක් දීලා තියෙනවද? 7ක් දීලා තියෙනවා. ඒ වගේම උස 5යි. එහෙනම් මෙයාව සරල කරමු. මෙන්න මෙයාට මෙයා සරල වෙනවා. 22 වරක් 2 44යි. 44 ඒවා 5 කීයද? 220යි වර්ග සෙන්ටිමීටර කියලා ඒකකත් දාන්න. එහෙමනම් 220යි. 220යි වර්ග සෙන්ටිමීටර කියලා අපිට පිළිතුර ගොනු කරගන්න පුළුවන්. එහෙනම් බලමු මේකට කොහොමද මේ වසරේදී ලකුණු වෙන් කරලා තියෙන්නේ කියලා. වර්ග සෙන්ටිමීටර 220 නම් එකපාරම ලකුණ ලැබෙනවා. ඒ වගේම මෙන්න මේ සූත්‍රය හරි ඒට නිවැරදිව ආදේශ කරලා හරි තියෙනවා නම් ඒ පෙන්නලා තියෙනවා නම් එක ලකුණක් ලැබිලා තියෙනවා. එහෙනම් ඊළඟට අපි බලමු 13 වන ගැටලුව. 13 වෙනි ගැටලුවේ මොකක්ද අපෙන් අහන්නේ? ජ්‍යාමිතිය ගැටලුව. රූපයේ දී ඇති තොරතුරු අනුව BAC කෝණයගේ මෙන්න මේ කෝණයගේ අයහන්
එහෙමනම් ඔබට පේනවා ABCD කියන්නේ වෘත්ත චතුරස්‍රයක්. වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් වෙලා තියෙනවා. now වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් වුණාම බාහිරින් හැදෙන කෝණය එහි අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමාන වෙනවානේ. කියන්නේ මෙන්න මේ මං හදපු කෝණයේ අගයට සමාන වෙනවා. එහෙනම් දැන් මට කියන්න පුළුවන් අංශක 110 සමාන වෙනවා අංශක 50 ධන කවුද? BDCට. එහෙමනම් හේතුව විදිහට අර මං සඳහන් කරපු වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණයේ අභ්‍යන්තර සම්මුඛ කෝණයේ අගයට සමානයි කියන අවස්ථාව ලියන්න. එහෙමනම් මෙන්න මේ 50 මේ පැත්තට ඉදිරින 50ක් වෙනවා. එහෙනම් 110න් 50ක් කියපුවාම අංශක 60යි. එහෙමනම් මට ලියුව හැකි BDC කියත අංශක 60යි. එහෙමනම් මම මෙන්න මේ කෝණය විතරක් ලියා ගන්නම් අංශක 60ක් කියලා. හැබැයි ඔබට පේනවා මේ රූපය හොඳින් අධ්‍යයනය කරොතින් BDC කෝණයයි BAC කෝණයයි දෙන්න සමාන වෙනවා. මම ඒක මෙහෙම ලියන්නම් කොහොමද? BDC කෝණය සමානයි කවුද? BAC කෝණය. අපිට අපෙන් අහලා තියෙන කෝණය අනුව. ඇයි මම එහෙම කිව්වේ? මේ එකම වෘත්ත ඛණ්ඩයේ කෝණය. ඒකට අපි හේතු ලිව්වේ මොකද්ද? එකම වෘත්ත ඛණ්ඩයේ කෝණය. එහෙමනම් මෙන්න මෙයා අංශක 60ක් වන නිසා අපිට තර්ක කරන්න පුළුවන් BAC කෝණයත් අංශක 60ක් කියලා. ඔය විදිහට ඒ වසරේ ලැබිච්ච දෙවන පිටුවටත් පිළිතුරු අපිට ගොනු කරන්න පුළුවන්කම ලැබෙනවා. එහෙමනම් අපි බලමු ඊළඟ පිටුව. ඊට කලින් මේකට කොහොමද ලකුණු දීලා තියෙන්නේ කියලා අපි සාකච්ඡා කරේ නැහෙනි. පිළිතුර අංශක 60 ලැබුණා නම් ලකුණු දෙකක්. ඒ වගේම බලන්නකො මේ ACB කෝණය. ACB කෝණය අංශක 50ක් හරි. ABC මෙන්න මෙතන කෝණය අංශක 70ක් හරි හොයලා තියෙනවා නම් ඒ වගේම ADC මේ අංශක 110ක් කියලා තියෙනවා නම් හරි. මෙන්න මේ අවස්ථාවට හරි ලකුණ බැගින් ඔයගොල්ලන්ට ලැබිලා තියෙනවා. ඉතින් මේ දත්තයන් රූප සටහනේ සලකුණු කර ගැනීම හෝ ඔබ හොයපු කවර කෝණයක හෝ අගය ලියලා තියෙනවා නම් ඒකටත් යම් වැදගත්කමක් ලකුණු දීමේ පටිපාටියේදී මේ වසරේදී ලැබිලා තියෙනවා. ඒක අපිට ගන්න පුළුවන් හොඳ පාඩමක් කියලා හිතෙනවා. එහෙනම් 14 වෙනි ප්‍රශ්නේ. 14 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ සමීකරණයක්. හැබැයි බීජීය භාග සහිත සමීකරණයක්. මේ සමීකරණය විසඳද්දී ඔබට පේනවා හරයන් සමාන නැහැ. එහෙමනම් අපිට පොදු හරයක් ගන්න පුළුවන්. පොදු හරය විදිහට මෙතන මං ලියන්නම් 4x. එහෙනම් 4x ට මොකද්ද පොදු හරය ගත්තයින් පස්සේ 4x x ඒවා 4ක් නිසා මෙයා 4න් ගුණ කරන්න පුළුවන්. එක් වරක් 4 4යි. 4x ට 4x ඒවා 1යි. එහෙනම් මෙතන 3යි. එහෙනම් මට මේ පැත්තේ විදිහටම ලියා ගන්න පුළුවන්. එහෙනම් මෙතන එනවා 1 යට 4x සමානයි කියලා. 8න් 3යි. එහෙමනම් දැන් මේක බොහොම සරල කරගන්න හරි ලේසි. මං 4x මේ පැත්තට ගේන්නම්. ඒකතොර මෙයා 8ක්. ඒ වගේම මෙයා 3ක්. දැන් ඊට පස්සේ ඔබට පුළුවන් මෙන්න මේ 4 බෙදීම 4ක් කියලා මේ පැත්තට ගෙනියන්න. දැන් අපිට සරල කරන්න තියෙන්නේ මෙතනදී 4 ඒවා 1යි 4 ඒවා 2යි. එහෙනම් පිළිතුර ලැබෙනවා x සමානයි කීයද? 3න් 2ක් කියලා. x සමානයි 3න් 2ක් කියලා පිළිතුර ලැබෙනවා. ඉතින් මේ වසරේදී x සමානයි 3න් 2 කියලා තියෙනවා නම් හෝ ඊට සමාන තුල්‍ය භාගයක් තිබුණා නම් ලකුණු දෙකම ලැබුණා. නැත්නම් මෙන්න මේ අවස්ථාව ගත්තා නම් ඒ කියන්නේ පොදු හරය 4x කියලා ගත්තා නම් අන්න එතෙන්ටත් ලකුණක් මේ වසරේදී ලබලා දීලා තිබුණා. සම්පූර්ණ පිළිතුර නැත. එහෙනම් ඔන්න ඒ අවස්ථාව ගැනත් කතා කරා. ඊළඟට අපි බලමු කොහොමද 15 වෙනි ගැටලුවට පිළිතුරු ගොනු කරන්නේ කියලා. 15 වෙනි ගැටලුවේ මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. NA කියන්නේ A කියන කුලකයේ අවයව 10යි. ඒ වගේම NB B කියන කුලකයේ අවයව 5ක් තියෙනවා. එහෙමනම් NA ඡේදන B මෙන්න මෙතන 3යි. එහෙනම් ඕනම දරුවෙකුට දැනෙන්න ඕන මෙන්න මේ අඳුරු කරපු කොටසේ
තියෙන අවයව ප්‍රමාණය නහන්නේ. මෙයා 7යි, මෙයා 10යි නම් මෙයා 3යි නම් අඳුරු කරපු කොටස කීයක් තියෙනවද? අවයව 7ක් තියෙනවා. මේ විදිහට වෙන රූපය තුල බෙදෙන්න වෙන්නේ. මෙතන සම්පූර්ණයෙන්ම B ගේ අවයව 5යි නම් ඉන් 3ක් මේ ඡේදනයේ කොටසේ තියෙනවා නම් මෙන්න මේ කොටසේ තියෙන්න ඕන 2ක්. ඊළඟට අපෙන් අහනවා මොකද්ද? අඳුරු කරපු දිසේ ඇති අවයව ගන්න. එහෙනම් මට ලියන්න පුළුවන් 7ක් තියෙනවා. ඒ වගේම 2ක් තියෙනවා අවයව නේ. එහෙනම් 7 ධන 2 පිළිතුර 9යි කියලා ලියන්න පුළුවන්. අපි බලමු මේක කොහොමද ලකුණු දීලා තියෙන්නේ ශිෂ්‍යයින්ට මේ වසරේදී කියලා. මේ බලන්න කෙලින්ම පිළිතුර 9යි කියලා ගත්තා නම් ලකුණු 2යි. ඒ වගේම ඔබට පුළුවන් මෙන්න මේ සූත්‍රය එන්නේ මේල b සමානයි එන්නේ ධනෙන් b ඍණ එන්නේ ඡේදන b කියලා ඒ සූත්‍රයට ආදේශ කරනවාට එක ලකුණක් හෝ 7 සහ 2 මෙන්න මේ වෙන රූපය තුල නිවැරදිව ලකුණු කරලා තියෙනවාට එක ලකුණක් බැගින් මේ වසරේදී ලැබිලා තියෙනවා. මේ විදිහට තමයි ඔන්න 15 වෙනි ගැටලුවට පිළිතුරු ගොනු කිරීමේදී ඔබට ලකුණු පිරිනමලා තියෙන්නේ මේ වසරේ. මම මේ අයියේ හැම වෙලෙම මේ වසරේ කියලා කියන්නේ. මේ වසරේදී ලැබෙන ලකුණු ලැබීමේ යම් රටාවක් ඊළඟ වසරේදී පොඩි පොඩි වෙනස්කම් වලට භාවිත වෙන්න පුළුවන්. ඒ වගේම මේ වසරේදී දරුවන්ට ලබා දුන්න සහන කිසි දෙයක් මම මෙහිදී සඳහන් කරන්නේ නැහැ. මොකද මේ වසරේ ශිෂ්‍යයින්ට වඩා ලබන වසරේ සාමාන්‍ය පෙළ ලියන ශිෂ්‍යයෝ මේ වීඩියෝව නරඹන නිසා. ඊළඟට කියනවා දී ඇති රූපයේ ABC ත්‍රිකෝණයේ DEF යනු පිළිවෙලින් ABC පාදවල මධ්‍ය ලක්ෂ වේ. මධ්‍ය ලක්ෂ කියපු ගමන් ඔබට මතක් වෙන ප්‍රමේය මොකද්ද? මධ්‍ය ලක්ෂ ප්‍රමේය. ඒකලා කියනවා AB 4යි cm. ඕ AB මේ පැත්ත 4යි cm. මම පොඩ්ඩක් ලකුණු කරගන්නම්. ඒ වගේම AC 5යි cm. මේ පැත්ත 5යි cm. ඒ වගේම DEF ත්‍රිකෝණයේ පරිමිතිය 7යි cm නම් BC ගේ දිගහන. දැන් අපි දන්න දේ තමයි මධ්‍ය ලක්ෂ ප්‍රමේය අනුව මෙන්න මේ පාදයේ දිගින් අර්ධයක් EF පාදේ. එහෙනම් මෙයා 4යි නම් මෙයා 2යි cm වෙනවා. මෙයා 5යි නම් මෙයා 2.5යි cm වෙනවා. දැන් මේ ඇතුළත ත්‍රිකෝණයේ පරිමිතිය මේගොල්ලෝ දීලා තියෙනවා 7ක්. දැන්ටම මෙතන කීයක්ද? 4.5ක් වෙනවා. එහෙනම් මට ලියන්න පුළුවන් DF රේඛාව කොච්චරක් වෙන්න ඕනද දිග? 7යි සෙන්ටිමීටර වලින් අඩු කරන්න ඕන මේ දෙන්නගේ එකතුව. කීයක් දෙන්නේ? 4.5. එහෙමනම් උත්තරේ ලැබෙනවා මෙතන 5යි. එතකොට මෙතන කීයක් දෙන්නේ? 6ක්. 2.5. එහෙනම් DE රේඛාව 2.5යි cm වෙනවා. එහෙමනම් DE රේඛාව වගේ BC රේඛාව දෙගුණයක් කියන එකක් මධ්‍ය ලක්ෂ ප්‍රමේයයන් ගන්නවා. එහෙනම් BC සමානයි 2යි DE. එහෙමනම් මට උත්තරේ ගුණ කරන්න පුළුවන් 2 ගුණ කිරීම 2.5යි. ඒ කියන්නේ උත්තරේ කීයක් දෙන්නේ? සෙන්ටිමීටර 5යි. මෙතනදී භාවිත වුණේ මධ්‍ය ලක්ෂ ප්‍රමේය. එහෙනම් බලමු අපි ඒකට කොහොමද මේ වසරේදී ලකුණු ඔයගොල්ලොන්ට දීලා තියෙන්නේ කියලා. මේ බලන්නකො කෙලින්ම 5යි cm කියලා ආවනම් ඔබට ලකුණු දෙකම හිමි. ඒ වගේම මෙන්න මෙතන මෙන්න මේ භාවිතය ඔයගොල්ලෝ ලියලා තියෙනවා. ඇතුළත ත්‍රිකෝණයේ පරිමිතිය වගේ දෙගුණයක් තමයි සම්පූර්ණ ත්‍රිකෝණය හෝ මෙන්න මේ කොටස් දෙකෙන් එකක් ලියලා තියෙනවා. එහෙම නැත්නම් මේ කොටස් මෙතන සහ තියෙන්නේ. ඒ කියන්නේ මේ කොටස් දෙකම ලියවිලා තියෙන්න ඕන. එහෙම වුණොත් එක ලකුණක් විදිහට ඔබට ලැබෙනවා. එහෙනම් අපි ඊළඟට බලමු 17 වන ගැටලුව. බොහෝ ශිෂ්‍යයින්ට ලකුණක් හරි ලැබුණ ගැටලුවක් විදිහට අපි දැක්කා. මේකේ මුලින්ම අහනවා දැන් මේ පාර මේ බාණ්ඩු වර්ග මූලයෙන් සන්නිකර්ෂණයේ පාඩමනේ. ලැබුණ ගැටලුව ටිකක් වෙනස් වෙන වසර වලට වඩා. බලමු මොකද කියන්නේ. පහත සඳහන් ප්‍රකාශ අතුරින් නිවැරදි ඒවා ඉදිරියෙන් හරි ලකුණද වැරදි ඒවා ඉදිරියෙන් වැරදි ලකුණද යොදන්නේ. එහෙමනම් මෙන්න මෙතන අපි කොහොමද මෙන්න මෙයාව ගොඩනගා ගන්න කියන දේ තියෙනවා. මේකෙදී අපිට කරන්න පුළුවන් දේ තමයි මේ බලන්නකො මේ වර්ගමූල 14 මේ දෙන්න අතරනේ. ඇත්ත. ඒක මෙහෙම චෙක් කරලා බැලුවේ හැකිනේ. වර්ගමූල 14 ලියලා 3 වර්ග මේ කීයද? 9යි. එහෙනම් වර්ගමූල 9යි. 4 වර්ගය 16යි. යාගේ වර්ගමූල. මේ කතන්දරේ හරි නේද? ඒ කතන්දරේ හරිනම් ඕනම ශිෂ්‍යයෙකුට තේරෙනවා
මෙන්න මේ කියලා තියෙන ප්‍රකාශයත් හරි කියලා. එහෙනම් මෙන්න මෙයා හරි. ඊළඟට ඔබෙන් අහනවා වර්ගමූල 35 5.5ට වඩා කුඩායි. ඔබ දන්නවා වර්ගමූල 36 කියන්නේ කීයක්ද? 6ක්. එහෙනම් වර්ගමූල 35 බොහෝ වෙලාවට කීයද? 5.5ට නම් වඩා වැඩි. ඇයි එක අගයක් අඩු වෙලා තියෙන්නේ. බොහෝ වෙලාවට 5.9ක් 5.8ක් වෙන්න පුළුවන්. අන්න එහෙම තර්ක කරලා මෙන්න මේ ප්‍රකාශය වැරදි කියලා දාන්න පුළුවන්. මොකද අපින් අහන්නේ මෙතනදී කොහොමද ඔබ ගැටලුව හැදුවේ කියලා. මම ඔබට පහසු වෙන්නයි මේ දේවල් නිගමනය කරන හැටි සාකච්ඡා කරන්නේ. ඊළඟට මෙන්න මේ ගැටලුව. අපි දන්නේ නැහැ වර්ගමූල 3 අගය. සාමාන්‍යයෙන් ඔබ නිතරම ගණන් හදන කෙනෙක් නම් දන්නවා 1.7යි ගානක් ඉන්නේ කියලා. නමුත් මම මෙහෙම ගැටලුවක් හදනවා. වර්ගමූල 4 ධන වර්ගමූල 16. ඒතර උත්තරේ එනවා 2 ධන කීයක්ද? 2 ධන 4ක්. උත්තරේ 6යි. දැන් මෙතන තියෙන ඊට වඩා චුට්ටක් උදා අවස්ථාවක්. ඉතින් එහෙනම් ඔබට තේරෙනවා වර්ගමූල 3 ධන වර්ගමූල 15 අනිවාර්යයෙන්ම 6ට වඩා කුඩායි. එහෙනම් මෙන්න මේ විදිහට මේ පිළිතුර ගොනු කරගන්න පුළුවන්. මේකදී කොහොමද ලකුණු දීලා තියෙන්නේ? මම වචනින් කියනවට වඩා ලකුණු දීමේ පටිපාටිය බලන එක හොඳ වෙයි. මේ වෙලාවේ බලන්න. ඔන්න පිළිතුර ලැබිලා තියෙන්නේ හරි වැරදි හරි. මේ තුනම හරි ගියොත් තමයි ලකුණු දෙකක් ලැබුණේ. මේ වසරේදී විශේෂ අවස්ථාවක් දීලා තියෙනවා. මේ තුنين එකක්වත් හරි ගියා නම් එක ලකුණක් දෙන්න කියලා. වෙන වසරවල නම් ලැබෙන්නේ දෙකක් හරි ගියොත් එක ලකුණක් දෙන්න කියලා. නමුත් මේ වසරේදී එකක්වත් හරි නම් ලකුණක් ලබා දෙන්න කියලා අපේ ශිෂ්‍යයින්ට බොහොම සහනශීලී ප්‍රතිපත්තියක් මේ වසරේදී යොදාගෙන තියෙනවා ලකුණු දීමේ පටිපාටි. ඉතින් සතුටු වෙන්න පුළුවන් කාරණාවක් ශිෂ්‍යයෙක් විදිහට. එහෙමනම් ඊළඟට බලමු 18 වන ගැටලුව. 18 වෙනි ගැටලුවේ තියෙන්නේ මෙහෙම. අනිල් තම නිවසේ සිට කිලෝමීටර් 2.4ක් ඈතින් පිහිටි පාසලට ඒකාකාර වේගයෙන් ඇවිද යාමට මිනිත්තු 32ක් ගත වේ. ඔහුට එම ඒකාකාර වේගයෙන් කිලෝමීටර් 3ක් යාමට ගත වන කාලය. මේක අපිට විවිධ ක්‍රම වලට හදන්න පුළුවන්. දැන් මෙතනදී අපිට මෙන්න මෙහෙම දෙයක් පාවිච්චි කරන්න පුළුවන් මට හිතෙනදී. මෙතනදී එයාගේ අවස්ථා දෙකේදීම වේගය සමානයි. නේද? ඔහුට එම ඒකාකාර වේගයෙන්ම. එහෙනම් අපි දන්න දේ තමයි වේගය සමානයි දුකනේ. එහෙම නැත්නම් දුර බෙදීම කාලයනේ. එහෙනම් මම අවස්ථා දෙකටම ඔන්න ඔය කියන සමීකරණය ආදේශ කරනවා. මේ බලන්නකෝ. පළවෙනි අවස්ථාවේ මෙයා ගිහිල්ලා තියෙන්නේ 2.4ක් කිලෝමීටර්. මම එකකත් එක්කම ලියන්න. එයා ඒ සඳහා කාලය ගිහිල්ලා තියෙනවා මිනිත්තු 32ක්. දැන් ඊළඟ අවස්ථාවේ මෙයාට යන්න ඕන කිලෝමීටර් 3ක්. අපෙන් අහන්නේ කාලය. මම t කියලා දාන්න. එහෙමනම් මේකේ t යුක්ත කරගන්න පුළුවන්. t සමානයි යා මේ පැත්තට යනවා. 3.0යි කිලෝමීටර්. ගුණ කිරීම මිනිත්තු කීයක් දෙන්නේ? 32ක්. මිනිත්තු 32ක්. ඒ වගේම මෙන්න මේ 2.4යි කිලෝමීටර් හරයට එනවා. එහෙනම් මේ කිලෝමීටර වලට මේ කිලෝමීටර සරල වෙනවා. අපිට පුළුවන් මෙයාව 3න් සුළු කරන්න. මේ බලන්නකෝ. මෙන්න මේකේ මේ දශම නැති කරන්න දෙපැත්තම 10න් දුගුණ කරා නම් හරිනේ. 10න් ගුණ කරා කියන්නේ මේ දෙන්නගෙම දශම නැති වෙනවා. ඒකට හරි අපූර්වයි නේද? දැන් ඔන්න අපිට සරල කරන්නත් ලේසි. මට කිව්ව හැකි මෙතන කීයෙන්ද අපිට කපන්න පුළුවන්. බලමු මෙයාව 4න් සරල වෙනවා. 4 වරක් 8යි. 4 වරක් 8 32යි. 4 වරක් 6යි. ඊට පස්සේ 6 වරක් 1යි 6 වරක් 5යි. එහෙනම් 5 වරක් 8 කීයද? 40යි මිනිත්තු. එහෙනම් පිළිතුර එනවා මිනිත්තු 40යි. බලන්න මම මෙතන ඒකකත් එක්ක සඳහන් කරගෙන ගිහම අපිට අවසාන එකකෙත් ඉතිරිවීම වැදගත් වෙනවා. එහෙනම් 18 වෙනි ප්‍රශ්නයට පිළිතුර කොහොමද ගොනු කරලා තියෙන්නේ? මිනිත්තු 40යි කියලා ලැබුණා නම් ලකුණු දෙකක් ලැබෙනවා. ඒ වගේම මෙන්න මේ විදිහට මෙන්න මේව ආදේශ කරලා තිබ්බනම් එක ස්ථානයක ලකුණු කීයක් ලැබිලා තියෙනවද? එකක් ලැබිලා තියෙනවා. මම අපි ඉක්මනටම බලමු කීයද 19 වන ගැටලුව.
19 වන ගැටලුවේ තියෙන්නේ ජ්‍යාමිතිය ගැටලුවක් කියලා හිතන්න පුළුවන්. දී ඇති වෘත්තයේ කේන්ද්‍රය O. අපි දන්නවා එහෙනම් AB විස්කම්භයක්. AB විස්කම්භයක් වුණ ගමන් ඔයගොල්ලන්ට පුළුවන් මෙන්න මෙතන අංශක 90යි. ඇයි විස්කම්භයක් මගින් පරිධිය මත ආපාතනය කළ කෝණයේ අංශක 90ක් වෙන හින්දා. අහනවා අරේ සෙන්ටිමීටර 5යිද. එහෙනම් මට මේ පැත්ත ලියා ගන්න පුළුවන් 500. ඒ වගේම TC 400. අපෙන් අහනවා BC ගේ දිග මෙන්න මේ පැත්ත දිග අහන්න. ඉතින් මෙයා අරයක් නම් අපි දන්නවා මෙන්න මේ OA සහ OB දිග සමානයි. ඒකට මේ පැත්තත් 5යි. ඒ වගේම ඔබට මතක් වෙන්නට ඕන මේ ඉගෙනගත්ත ප්‍රමේය මොකද්ද? වෘත්තයක කේන්ද්‍රයේ සිට ජායකට අඳිනු ලබන ලම්බෙන් එම ජාය සමච්ඡේදනය වෙනවා. නම් ඔය කතන්දරේ. එහෙමනම් මෙතනදී මෙන්න මේ TC කියන කොටසයි AT කියන කොටසයි සමානයි. එහෙනම් මේ පැත්ත 4 cm නම් AT මට කිව්ව හැකි 4 cm කියලා. එහෙමනම් දැන් මෙතන ඍජු කෝණයක් තියෙනවා. කියන්නේ මේ පැත්තත් ඍජු කෝණයක්. දැන් ඔබට මතක් වෙන්න ඕනේ නම් මොකද්ද? OTA ත්‍රිකෝණයට පයිතගරස් සම්බන්ධය යොදන්න පුළුවන්. එහෙමනම් මම ලියනවා මොකද්ද? OAT ත්‍රිකෝණයට පයිතගරස් සම්බන්ධය යෙදීම. එහෙමනම් බොහොම ලේසි. මට ලිව්ව හැකි මොකද්ද? OA වර්ගය සමානයි කවුද? AT වර්ගය ධන OT වර්ගය. ඉතින් ඔබ පයිතගරස් සම්බන්ධය දාගන්න. ඔබ කොහොමද දන්නවා පයිතගරස් ත්‍රිත්වයක් නිසා මේක මම සුළු කරන්න යන්නේ නැහැ. OT සමානයි කීයද දෙන්නේ? 3යි 100. දැන් මෙතන තියෙනවා මධ්‍ය ලක්ෂ ප්‍රමේය හැංගිලා නේද? මේ OT වගේ දෙගුණයක් BC. එහෙනම් මට ලිව්ව හැකි BC සමානයි දෙගුණයක් OT. එහෙනම් අපි මේ විදිහ හොයලා තියෙනවා OT කීයද? 6යි 3යි cm කියලා. එහෙනම් 3යි cm දෙකෙන් ගුණ වුණාම ලිව්ව හැකි පිළිතුර කීයද? 6යි cm කියලා. එහෙනම් BC ට පිළිතුර ලැබෙනවා 6යි cm කියලා. අපි බලමු කොහොමද ඒකට ලකුණු මේ වසරේදී වෙන් වෙලා තියෙන්නේ කියලා. 6යි cm ලැබුණා නම් සම්පූර්ණ ලකුණු දෙකම ලැබෙනවා. ඊට අමතරව AT පාදය 4යි cm කියලා ගත්තා නම් හෝ 2යි OT සමානයි BC කියන කාරණාව ලියවිලා තියෙනවා නම් හෝ මෙන්න මේ කෝණයේ අංශක 90යි කියලා දීලා තියෙනවා නම් හෝ OT සමානයි 3යි cm කියලා ලියලා තියෙනවා නම් හෝ එක ලකුණ බැගින් ලැබිලා තියෙනවා. ඉතින් මේ ලකුණු දීමේ පටිපාටිය ගැන හිතද්දී ඔබට හිතන්නට පුළුවන් නේද මේ තියෙන දත්තයන් රූප සටහන මත ලකුණු කරගත්තට කමන්නේ. මං නම් කියන්නේ පැන්සලකින් ලකුණු කරගන්න කියලා. එතකොට වැරදුනක් ටක් ගාලා මකලා නැවත හදා ගන්න පුළුවන්. එහෙමනම් ඔන්න 20 වෙනි ප්‍රශ්නය. 20 වෙනි ප්‍රශ්නයත් බොහෝ ශිෂ්‍යයින් ටිකක් අඩුවෙන් ලකුණු ලබාගත් අවස්ථාවක් කියලා කියන්න පුළුවන්. කියනවා රූපයේ දැක්වෙන AB සරල රේඛාවේ සමීකරණය හොයන්න. ඉතින් අපි දන්නවා සරල රේඛීය ප්‍රස්ථාරයක සාධාරණ සමීකරණය හුඟක් වෙලාවට අපි පුරුදු කරන්නේ ළමයිට මේ සාමාන්‍ය පෙළදි වේවා y සමානයි mx ධන c කියලා. එහෙමනම් මුලින්ම අපිට මෙයාගේ මේ y යුක්තය වෙලා තියෙද්දි අනුක්‍රමණය mට එනවා. ඒ වගේම අන්තක්ඛණ්ඩය cට එනවා. එහෙමනම් මට මුලින්ම අනුක්‍රමණය හොයන්න පුළුවන්කම ලැබෙනවා. දැන් අනුක්‍රමණය අපි හොයපු ක්‍රමයක් මතකද පුතා? y ඛණ්ඩාංක වෙනස බෙදීම x ඛණ්ඩාංක වෙනස. දැන් මෙතනදී y ඛණ්ඩාංක වෙනස 3යි. x ඛණ්ඩාංක වෙනස 6යි. එහෙනම් කෙනෙකුට ලියන්න පුළුවන් 6 බෙදීම 3යි. නමුත් x අක්ෂයේ ධන දිශාවත් සමග සාධන කෝණය මෙන්න මෙතන කෝණය මහා කෝණයක් නම් ඔබ හොඳින් මතක තියාගන්නට ඕන අනුක්‍රමණය ඍණ වෙනවා. එහෙනම් අනුක්‍රමණය ඉන්නේ ඍණ දෙකෙන් එකක්. එහෙම නැත්නම් මේක සූත්‍රය පාවිච්චි කරලා ගන්නත් පුළුවන්. ඒ වගේම අන්තක්ඛණ්ඩය. අන්තක්ඛණ්ඩය කියන්නේ y අක්ෂයේ කැපෙන තැනනේ. එයා කැපිලා තියෙන ධන 3. එහෙනම් ධන 3. නමුත් මෙතනදී අහන්නේ අපෙන් හොඳට මතක තියාගන්න සරල රේඛාවේ සමීකරණය. ඉතින් සරල රේඛාවේ සමීකරණය ඔබ නිවැරදිව ලියන්න ඕන. අහන දෙයටයි පිළිතුර ලියන්න ඕන. එහෙනම් y සමානයි m වෙනුවට ලියනවා කීයද? ඍණ භාගයයි x. අන්තක්ඛණ්ඩය කීයද? ධන 3යි. එහෙනම් y සමානයි ඍණ භාගයයි x ධන 3. ඔය විදිහට පිළිතුර ගොනු කරා නම් කොහොම පහසුවෙන් ලකුණු ටික ගන්නත් පුළුවන්. වෙලාවත් ඉතිරි වෙනවා. අපි බලමු මේකට කොහොමද ලකුණු දීලා තියෙන්නේ. y සමානයි ඍණ භාගයයි x ධන 3 විදිහට තියෙනවා නම් ලකුණු දෙකයි. අන්න අර අනුක්‍රමණය හොයන සමීකරණය ලියලා තිබ්බනම් අනුක්‍රමණය කියලා.
අන්න ඒත් ඔබට ලකුණක් හම්බ වෙනවා. එක ලකුණක්. අනිත් ඒවා වැරදුනා. අන්තක්ඛණ්ඩය 3යි කියලා හොයලා තිබ්බනම් ඒකටත් ලකුණ බැගින් ලැබෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට 20 වෙනි ගැටලුවට අපිට පිළිතුරු ලියන්න පුළුවන්. හොඳයි. එවනම් අපි ඊළඟට 21 වෙනි ගැටලුවට කොහොමද පිළිතුරු ලියන්නේ? ගුණෝත්තර ශ්‍රේණි ගැටලුව. පොදු අනුපාතය 5. මම නම් පුරුද්දක් විදිහට ඔබ සංකේත වලින් ලියා ගන්න. පොදු අනුපාතය 5ක් වන ගුණෝත්තර ශ්‍රේණියක 6 වන පදය. 6 වන පදයේ කීයද? 80යි. අපෙන් අහනවා එම ශ්‍රේණියේ 8 වන පදය. මෙයා තමයි ප්‍රශ්නේ. මම නම් මේ ගාන හදන්න පාවිච්චි කරන්නේ මෙහෙම. ශ්‍රේණියේ 8 වන පදයේ සමානයි T6 ගුණ කරපුවාම 5න් 7 වෙනි පදේ එනවා. එයා නැවත 5න් ගුණ කරපුවාම 8 වෙනි පදේ එනවා. ආයි සූත්‍ර වලට යන්න අවශ්‍ය නැහැ. ඇඟ බේර ගන්න පුළුවන්. එහෙනම් T6 අපිට දීලා තියෙනවා කීයද? 80යි. 80 5න් ගුණ කරන්න ඕන. නැවතත් ඒ උත්තරේ 5න් ගුණ කරන්න ඕන. 80 ඒවා 5 කීයද? ඩවරක් 5 40යි එහෙනම් 400යි. 400 ඒවා 5 කීයද? 2000යි. පිළිතුර බොහොම පහසුවෙන් ලැබෙනවා. අපි බලමු. ඔක තමයි මං භාවිත කරපු ක්‍රමය. ලකුණු දීමේ පටිපාටිය කොහොමද ලකුණු වෙන් වෙලා තියෙන්නේ? ශිෂ්‍යයන් හදන ක්‍රම සියල්ල භාවිත කරලා තමයි මෙතනදී පිළිතුර ලියන්නේ. මොකද 2000 ආවනම් කෙලින්ම ලකුණු 2යි. ඒ වගේම T6 සමානයි 80 වරක් 5 කියන දේ ලියවිලා තියෙනවා නම් ඔබ අතින්. එහෙම නැත්නම් මෙන්න මේ විදිහට ලියලා තියෙනවා නම් එහෙම නැත්නම් මෙන්න මේ විදිහට පොදු අනුපාතය හොයාගෙන හරි තියෙනවා නම් අපිට එක ලකුණ බැගින් මේ වසරේදී දෙන්න කියලා ලකුණු දීමේ පටිපාටියේ කියනවා. එහෙමනම් අපි බලමු 22 වන ගැටලුව. 22 වන ගැටලුව. මොකද කියන්නේ? දී යති වෘත්තයේ O කේන්ද්‍රය. මෙයා කේන්ද්‍රයලු. අපෙන් අහනවා ABC කොබන්නේ. ABC මේ සමස්ත කෝණය මම චුට්ටක් ලොකුවට ලියලා ගන්න. එහෙමනම් මට මුලින්ම කියන්න පුළුවන් මේ DC කියන්නේ විස්කම්භයක් නම් ආය අහන්න දෙයක් නැහැ. මෙයා මොකද්ද? අංශක 90යි. ඒ වගේම ඔබට මතක් වෙන්න ඕන මෙන්න මෙහෙම ප්‍රමේයයක්. මෙන්න මෙයා ඔන්න කේන්ද්‍රයට ඇවිල්ලා තියෙන්නේ එයා 50යි. එහෙමනම් 10 වසරේදී වෙන්න ඕන මේ ප්‍රමේය ඉගෙන ගන්න. මෙන්න මෙයා කීයද? 25යි. ඉතින් මේ ප්‍රමේය එයාව මේ පැත්තට ගියා කියලා වෙනස් වෙනවද? ඒත් නෑ 25යි. එහෙනම් මෙන්න මෙතන කෝණය කීයද? 25යි. එහෙමනම් මට උත්තර ලියන්න පුළුවන්. මං හේතු ලියන්න යන්නේ නැහැ. ඔබට මේ ගැටලු විසඳන්න කියා දීමයි මං කරන්නේ. එහෙනම් මට ලියන්න පුළුවන්. ABC කෝණය සමානයි අංශක 90 ධන කීයද? 25යි. මේ කෝණ කෙලින්ම ලියන්න හේතුත් එක්ක. හරි. එහෙමනම් මෙතන උත්තරේ එනවා කීයද? අංශක කීයද එන්නේ? අංශක 115ක් කියලා පිළිතුරු ගොනු කරගන්න පුළුවන්. මම මෙතනදී ක්‍රමේ නම් සඳහන් කළේ නැහැ. ක්‍රමේ ලිව්වා විතරයි උත්තර ලිව්වේ නැහැ මේ බෝඩ් එකේ පුරාවට ලියන්න වෙන නිසා. එහෙමනම් අපි බලමු මේකේ කොහොමද ලකුණු ලැබිලා තියෙන්නේ. මේ බලන්න අංශක 115ට ලකුණු 2යි. කිසි ප්‍රශ්නයක් නැහැ. ඊට අමතරව DBA මෙන්න මේ කෝණේ අංශක 25ක් කියලා ලියලා තිබ්බනම් හරි. මෙන්න මෙයා අංශක 90ක් හරි කියලා ලියලා තියෙනවා නම් හරි. තව විශේෂ අවස්ථාවක් මේගොල්ලෝ දීලා තිබ්බා. AOC පරාවර්ත කෝණය 230ක්. ඒ කියන්නේ මෙන්න මේ පැත්ත. පරාවර්ත කෝණය 230ක් කියලා දීලා තියෙනවා නම් ඒත් එක ලකුණක් ලැබුණා. නමුත් මම භාවිත කරපු ක්‍රමයේ ඊට වඩා වෙනස්. මේ අගේ හොයන්නට අවශ්‍ය වුණේ නැහැ. එහෙමනම් ඔන්න 22 වෙනි ප්‍රශ්නයත් හරි. ඊළඟට 23 වෙනි ගැටලුව. ගොඩක් ශිෂ්‍යයෝ මන් දන්නේ හරියට මේ වසරේ කොවිඩ් ප්‍රශ්නෙත් එක්ක මේ පාඩම ඉගෙන ගන්න බැරි වුණාද කියලා. න්‍යාස දෙකක ගුණිතය අපි අනිවාර්යයෙන්ම මේ වසරේ ලැබෙවියයි කියලා හිතපු ගැටලුව. මොකද්ද මෙන්න මේ න්‍යාසය අපෙන් අහන. අපි දන්නවා පළමුවෙනි න්‍යාසයේ පේලි දෙවෙනි න්‍යාසයේ තීරුත් එක ගුණ වෙන්නේ. මෙයා මොකද්ද? එකේ දෙක න්‍යාසයක්. මෙයා දෙකේ දෙක න්‍යාසයක්. එතකොට පිළිතුර ලැබෙන්නේ ඔබ අනිවාර්යෙන් දන්නවා එකේ දෙක න්‍යාසයක්. එහෙමනම් මේ බලමු. මෙයාත් එක්ක අපිට කොහොමද ලියන්න වෙන්නේ? එක ගුණ කරන්න වෙනවා ඍණ එකකින්. දන්න. එක ගුණ කරන්න ඍණ 3 ගුණ කරන්න වෙනවා මෙන්න මෙයාත් එක්ක. ඍණ 3 ගුණ කිරීම ඍණ 1.
ඒ වගේම ඊළඟට මෙන්න මෙයා මෙයාත් එක්ක. එහෙමනම් මට ලියන්න වෙනවා 1 ගුණ කිරීම 2 ධන ඍණ 3 ගුණ කිරීම 1. ඔන්න අපට ආවා එකේ 2 න්‍යාසයක්. එහෙමනම් මේ බලන්න මෙතන ඍණ 1යි මෙතන ධන 4යි. එහෙමනම් ওই දෙන්න එකතු වුණාම ධන 3යි. ඊට පස්සේ මෙතන ධන 2යි ඍණ 3යි. දෙන්න එකතු වුණාම ඍණ 1යි. එහෙනම් පිළිතුර ඔන්න ඔය විදිහට අපිට ගන්න පුළුවන්. මොකද්ද? 3 ඍණ 1 කියලා. සමා වෙන මට පොඩි සුළු කිරීමේදී දෝෂයක් ආවා. මෙන්න මෙතන. මොකද මෙතන තියෙන්නේ ඍණ 1. මෙතන තියෙන්නේ ධන 3. එහෙනම් උත්තරේ ඔය දෙන්න සුළු වුණාම එන්නේ කීයද? ධන 2. එහෙනම් 2,2 ඍණ 1. එකේ 2 න්‍යාසයක් තමයි ඔන්න අපට ලැබෙන්නේ. එහෙනම් අපි බලමු මේකෙත් පිළිතුර කොහොමද ලැබෙන්නේ කියලා. මේ බලන්න. මෙන්න මේ පිළිතුර කෙලින්ම ලැබෙනවාට එක ලකුණු දෙකක්. ඒ වගේම මෙන්න මේ අවස්ථා දෙක ලියවිලා තියෙනවා නම් ඔබ අතින් එක ලකුණක් බැගින් ලැබෙනවා. එහෙනම් අපි ඊළඟට බලමු 24 වෙන ගැටලුව. කියනවා බෑගයක රතු පාට සහ කළු පාට සර්ව සම බෝල 5ක් ඇත. සර්ව සම බෝල පමණක් ඇත. පොරුත් කියවෙනවා නේ. ටිකක් මේ පාන්දර මම මේ වැඩේ කරන්නේ තාම නිදිමතද දන්නේ. හරි සර්ව සම බෝල තියෙනවා. ඊට පස්සේ කියනවා අහඹු ලෙස බෑගයෙන් බෝලයක් ඉවතට ගැනීමේදී ඒ රතු පාට බෝලයක් වීම 7න් 3යි 7න් 2යි. බෑගයේ මුළු කළු පාට බෝල. ඉතින් අපි දන්නවා එහෙනම් කළු පාට බෝල 7න් 3ක් වෙන්න ඉපේ. කළු පාට බෝල 15ක් තිබේ නම් එහෙනම් 7න් 3ක් තමයි 15. එහෙනම් 7න් එකක් කීයයි කියලා තර්ක කරන්න පුළුවන්. කොටස් 3ක් 15යි නම් එක කොටසක් 5යි. නේද? එහෙනම් අපෙන් අහනවා බෑගයේ කළු පාට බෝල 15ක් තිබේ නම් එහි ඇති මුළු බෝල ගාන. සමා වෙන මෙන්න මෙතන මට ආයෙත් බෙදීම වර්ධිනවා. 3ක් ඔව්. මට මෙන්න මෙතන ගැටලුව වැරදෙනවා. ඒ කියන්නේ කියවද්දි වෙච්ච වැරද්දක්. මෙතන කියන්නේ කොහොමද? රතු පාට බෝලයක් වීමේ සම්භාවිතාවය කීයද? 7න් 2යි. මෙම බෑගයේ කළු පාට බෝල 15ක් ඇත. එහෙනම් කළු පාට බෝල ප්‍රමාණය 7න් 5යි. එහෙනම් 7න් 5ක් තමයි 15. එහෙනම් කොටස් 5ක් 15යි නම් එක කොටසක් කීයද? එක කොටසක් 3යි. ඒ කියන්නේ 7න් එකක් කියන්නේ බෝල 3යි. එහෙනම් මට කියන්න පුළුවන් මුළු බෝල ගාන. මුළු බෝල ගාන හරි ලේසියි. මොකද කරන්න වෙන්නේ? 3 7න් ගුණ කරන්න වෙනවා. පිළිතුර ලැබෙනවා කීයද? 21ක් කියලා. අපි බලමු එහෙනම් ඒකේ කොහොමද පිළිතුරු ගත්තේ කියලා. කෙලින්ම බෝල සංඛ්‍යාව 21ක් ගත්තා නම් එක ලකුණකුත් මෙන්න මෙතන 7න් 5යි කියලා සමාන කරගත්තා නම් බෝල 5කට ඒකට එක ලකුණකුත් තියෙනවා. එහෙමනම් කෙටි ප්‍රශ්නවල අවසන් ගැටලුව. අවසන් ගැටලුවේදී මේක කියනවා AB හා AC යනු බිම් කඩක ඍජු මායිම් දෙකක් මේ දෙක. ABට මීටර 4ක් දුරින්ද මේ බලන්න අපට උදව්වක් කරලා තියෙනවා. දී ඇති රේඛාවකට මීටර 4ක් දුරින් යන්නේ තවත් සමාන්තර සරල රේඛාවක්. ඒක ඇඳලම් පෙන්නලා තියෙනවා. දුරින්ද ඒ මුල්ලට මීටර 5ක් දුරින්ද PD P ලක්ෂයේ ගසක් සිටුවීමට අවශ්‍යයි. එහෙමනම් ඔබ දන්නවා මෙතන ඉඳන් මෙතෙන්ට 4යි. එහෙමනම් මීටර 5ක් කියන්නේ මෙයා උඩින් ඉන්නේ මෙන්න මේ වගේ තැනක ඡාපයක් කපලා මෙන්න මේ රේඛාව මේක දල සටහනක් කවකට පාවිච්චි කරත් එකයි නැතත් එකයි. මෙහෙම ඡාපය සලකුණු කිරීම අවශ්‍යයි. ඒ වගේම මෙන්න මේ දුර 5 මීටර කියලා ලියන එක ඉතාම අවශ්‍යයි නෑ. මොකද මෙතන ඉඳන් තියෙන දුරනේ මේක වෘත්තයකින් කොටසක් නේ. ඒ කරලා මෙන්න මෙතන මීටර 5ක් කියලා දාලා P ලක්ෂය ලකුණු කරලා පෙන්වන්න ඉපේ. P ලක්ෂය එහෙනම් අපිට ලකුණු කර හැකි මොකද්ද? මෙන්න මෙතන. P කියලා ලකුණු කරන්න පුළුවන්. ඔන්න ඔය විදිහට අපිට පුළුවන් කෙටි ප්‍රශ්න 25ට පිළිතුරු සපයන්න. බලමු අපි එයාට කොහොමද ලකුණු දීලා තියෙන්නේ කියලා. ඒ කේන්ද්‍රය සහ
5 මීටර අරය සහිත ඡාපය ඇන්දට මෙන්න මෙයා. මෙන්න මේ කොටස ඇන්දට එක ලකුණයි. P ලකුණු කරනවාට තව ලකුණයි. අන්න ඒකත් හරි වැදගත්. එහෙමනම් ඔන්න ඒ ටික හරි. දැන් අපිට කතා කරන්න තියෙන්නේ එහෙනම් ව්‍යුහගත රචනා ප්‍රශ්න ටික. ව්‍යුහගත රචනා ප්‍රශ්න මම මෙහෙම තියාගන්නම්. ලකුණු ලැබෙන විදිහත් කියාගෙනම යන්න. මේ බලන්නකෝ. මෙන්න මේකේ කියනවා එක්තරා ආයතනයක නිපද වූ විලවුන් වර්ගයක තොගයකින් 5න් 2ක් වෙළඳ සැල් සඳහාද 8න් 3ක් අපනයනය සඳහාද වෙන් කිරේ. වෙළඳ සැල් සඳහා සහ අපනයනය සඳහා වෙන් කරන ලද ප්‍රමාණය මුළු තොගයෙන් කොපමණ භාගයක්ද? ඉතින් බොහොම සරල දෙයක් තියෙන්නේ. අපි කිව්වා වගේම ගැටලු මේ අවුරුද්දෙත් ලැබිලා තියෙනවා නේද? 5න් 2 ධන 8න් 3. ඔය දෙන්න එකතු කරන්න තියෙන්නේ. ඉතින් පොදු හරයක් ගන්න වෙනවා 40. 40ට 5 වටයි 8 වරක් 2 16යි. ධන 40ට 8 5යි 3යි. එහෙනම් 8 ඒවා කීයද? 5යි 5 වරක් 3 15යි. එහෙනම් පිළිතුර ලැබෙනවා කීයද? 40න් කීයද? 40න් 31ක්. ඊට පස්සේ කියනවා ඉතිරි විලවුන් ප්‍රමාණයෙන් නලනයන්නක් දැකපු ගමන් ඔබ දන්නවා. ඉතිරි විලවුන් ප්‍රමාණයෙන් 3න් 1ක් එම ආයතනයේ විකිණීමට තබා ගැනීම. එසේ තබා ගැනෙන ලද විලවුන් ප්‍රමාණයේ වටිනාකම රුපියල් 60000ක් නම් 6000ක් නම් මුළු විලවුන් තොගයේ වටිනාකම කොච්චරද කියලා අහනවා. එහෙමනම් අපිට හොයන්න වෙනවා ඉතිරිය කොච්චරද කියලා. ඉතිරිය එක හරිය ලේසි. එකෙන් අඩු කරන්න වෙන්නේ 40න් 31ක්. ඉතින් අපිට වෙන්නේ 40න් 31ක් ගියපම 40න් 9. ඒ 40න් 9න් තමයි 3න් එකක් මේගොල්ලෝ තියාගන්නේ. එහෙනම් මට ලිව්ව හැකි 40න් 9 ගුණ කිරීම 3න් 1. සරල වෙනවා. කීයක් දෙන්නේ? 40න් 3. 40න් 3 සමාන වෙන්නේ රුපියල් කීයටද? 6000ට. අපෙන් අහන්නේ මුළු විලවුන් තොගේ වටිනාකම. එහෙනම් ඒක හරිය ලේසි. රුපියල් 6000ක් කියන්නේ කොටස් 3ක්. එහෙමනම් එක කොටසක් කීයද කියලා බලන්න 3න් බෙදනවා. ඒ කරලා යාව ගුණ කරනවා කීයද? 40. එහෙනම් මෙතන 1යි මෙතන එනවා ලස්සනට කීයද? 2000යි. 2000 ඒවා 40ක් කීයද? රුපියල් 80000යි කියලා පිළිතුර ගන්න පුළුවන්. ඔන්න රුපියල් 80000යි. ඊළඟට අපිට ලැබෙන්නේ මෙන්න මේ වගේ ගැටලුවක්. මොකද්ද? ඉහත විලවුන් තොගය නිපදවීම සඳහා සේවකයින් 12 දෙනෙකුට දින 7ක්. සේවකයින් 12 දෙනෙකුට දින 7ක් ගත වේ යයි ඇස්තමේන්තු කර ඇත. හදිසි ඇනවුමක් හේතුවෙන් මෙම තොගය මෙන් දෙගුණයක්. එහෙනම් දැන් කලින් අපි ඇස්තමේන්තු කරලා තිබ්බේ සේවකයෝ 12 දෙනෙක් දින 7කදී. හැබැයි දැන් මේ වගේ දෙගුණයක කාර්ය ප්‍රමාණය. කින්ද මෙයා දෙකෙන් ගුණ කරන්න වෙනවා. දෙගුණයක් දින 8කින් වැඩේ ඉවර කරන්නත් ඕන. මාර වැඩේ. අවශ්‍ය වේ නම් මේ සඳහා සේවකයන් කී දෙනෙකු අමතරව යෙදවිය යුතුද? අපි උත්තර පත්‍ර බලද්දී හුඟක් ශිෂ්‍යෝ මේ අමතර කතාව අමතක කරලා තිබුණා. අමතර කතාව අමතක කරන්න හොඳ නැහැ. එහෙමනම් මේ බලන්නකෝ. මෙන්න මෙයාව දැන් දින 8කින් ඉවර කරන්න ඕන. මං හිතනවා මේ කාර්ය ඉවර කරන්න ඕන සේවකයෝ ගාන x කියලා. හැබැයි මේ සේවකයෝ x ප්‍රමාණයකට දින 8න් මේ වැඩේ ගොඩ දාන්න ඕන. එහෙනම් අපි දන්නවා මෙන්න මේ විදිහට සමීකරණයක් ගොඩනගා ගන්න පුළුවන්. එහෙමනම් 12 ගුණ කිරීම 7 ගුණ කිරීම 2 සමානයි x උක්ත කරගන්නයි ඕන. මම මෙයා වටින් බෙදනවා. එහෙනම් 8 වරක් 4ෙන් බෙදුවේ 4 වරක් 2යි 4 වරක් 3යි මෙයාට මෙයා කැපෙනවා. එහෙනම් x සමානයි 21යි. මේ 21 ඉන්නේ යෙදිය යුතු මුළු සේවකයින් ගාන. එහෙනම් මම හොයන්න ඕන අමතර සේවකයින් ගාන. මේ වෙද්දී දැන් සේරම 21ක් ඕන. හැබැයි මේ වෙද්දිම ඉන්නවා සේවකයෝ කී දෙනෙක්ද? 12 දෙනෙක්. එහෙනම් 21න් 12 ගියපහම කීයද? අමතර සේවකයින් 9 දෙනයි. ඔන්න ඔය විදිහට ඒ ගැටලුවට පිළිතුරු ගන්න පුළුවන්. එච්චර අසීරු ගැටලුවක් නන් නෙවෙයි වගේ. අපි බලමු කොහොමද ලකුණු වෙන් වෙලා තිබුණේ කියලා. මේ ගැටලුවට සාපේක්ෂව තමයි මේ ලකුණු ටික වෙන් වෙන්නේ. බලන්න ඔන්න තිරේ පේනවා. මුලින්ම මෙන්න මේ දෙන්න එකතු කරනවාට එක ලකුණයි. ඒ වගේම
පිළිතුර ගන්නවට එක ලකුණයි. මේ දෙන්න එකතු කරලා පෙන්නනවට එක ලකුණයි, මෙයාට එක ලකුණයි. ඊට පස්සේ මෙන්න මෙතන 40න් 9 ඇරන් 3න් 1න් ගුණ කරනවට එක ලකුණක් හිමි වෙලා තියෙනවා. ඒ වගේ මේ 3න් 1න් ගුණ කරපුවාම 40න් 3යි කියලා පිළිතුර පෙන්නනවට එක ලකුණක් අරන් තියෙනවා. ඒ වගේම 40න් 3 සමානයි 6000 කියන අදහස ගන්නවට එක ලකුණයි. ඒ වගේම අවසානයේ මුළු පිළිතුර 80000යි කියලා ගන්නවට එක ලකුණයි. ඉතින් මෙතෙන්ට ලකුණු 2යි, මෙතෙන්ට ලකුණු 4යි. මේ කොටසට ලකුණු කීයක් හම්බෙලා තියෙනවද? 6ක් ලැබිලා තියෙනවා. ඒ වගේම මේ මිනිස් දින ගැටලු කියලානේ කියන්නේ. අපේ ඉතින් අපේ පෙරහුරු ප්‍රශ්නවල මේ වගේ ගණන් තිබුණේ නැද්ද කියලා ඔයගොල්ලන්ට මතක් වෙනවා ඇති. අපිත් එක්ක මේ channel එකේ එකතු වෙලා ඉන්නවා නම් දිගටම. මේකෙදිත් මෙන්න වැඩ ප්‍රමාණය හොයනවට ඒ කියන්නේ 12 වරක් 784යි කියලා පෙන්නනවට එක ලකුණයි. ඒ වගේ දෙගුණයක් කියලා ගන්නවට තව ලකුණයි. අවශ්‍ය මුළු සේවකයින් ගාන සුළු කරලා ගන්නවට 21ක් කියලා එක ලකුණයි. අමතර සේවකයින් ගාන හොයනවට එක ලකුණයි. ඔය විදිහටයි ඉතින් එහෙමනම් ඒ ගානට අපිට නේද ලකුණු ලැබිලා තියෙන්නේ. අපි එහෙමනම් බලමු දෙවන ගැටලුව. දෙවනි ගැටලුවට කොහොමද පිළිතුරු ලියන්නේ කියලා. මම සමස්ත රූපයම දාන්නේ නැහැ. ඒ අවශ්‍ය නිසා පැහැදිලිව පේන්න ඕන නිසා බලමු මොකද කියන්නේ. රූපයේ දැක්වෙන්නේ ABC ඍජුකෝණී ත්‍රිකෝණාකාර බිම් කොටසකින් සහ BC විස්කම්භයක් වන ලෙසට වූ අර්ධ වෘත්තාකාර මල් පාතයක්. මේක මල් පාතයක්, මේක බිම් කොටස. මුලින්ම අහනවා AC දිග. අපි දන්නවා AC දිග මට මෙහෙම හොයන්න පුළුවන් නේ. AC වර්ගය සමානයි කවුද? AB වර්ගය ධන BC වර්ගය. පයිතගොරස් සම්බන්ධය. එහෙමනම් මට ලියුව හැකියි. AC වර්ගය සමානයි මේ බලන්නකෝ. මෙන්න මෙතන මේගොල්ලෝ අපට පොඩි ඉංග්‍රීසියක් දීලා තියෙනවා. 4 වරක් 7 වර්ගය ධන මම එතනදී ගන්න වෙන්නේ කවුද? AB වර්ගයනේ. AB වර්ගය කියන්නේ 21ක්. ඒ හින්දා මට ලියන්න පුළුවන් මොකද? 3 ගුණ කිරීම 7 වර්ගය ධන ඊට පස්සේ මට ලියුව හැකි BC කියන්නේ 28. 28 මම ලියනවා කීයද? 4 ගුණ කිරීම 7 වර්ගය. දැන් මේක මට ලියන්න පුළුවන් කොහොමද? 3 වර්ගයේ ගුණ කිරීම 7 වර්ගයේ ධන 4 වර්ගයේ ගුණ කිරීම 7 වර්ගය. මෙතන එනවා AC වර්ගය. දැන් මට ලියුව හැකි AC වර්ගයේ සමානයි මේ බලන්නකෝ පුතා. මේ දෙන්නටම මොකද 7 වර්ගය පොදුයි. එහෙනම් පොදු සාධකයක් විදිහට ඉවතට ගන්න. ඒකට මෙතන එනවා 3 වර්ගය ධන කවුද? 4 වර්ගය. එහෙමනම් මෙතන AC වර්ගය. මට ලියුව හැකි AC වර්ගය නැති කරගන්න ඔබ දන්නවා වර්ග මූලය දාන්න වෙනවා. කීයක්ද මෙතන ඉන්නේ? 7 වර්ගය ගුණ කිරීම මෙතන බලන්නකො 3 වර්ගය 9යි 4 වර්ගය 16යි. එතකොට 25යි. 25 කියන්නේ 5 වර්ගය. එහෙනම් ඔබ දන්නවා මේකේ වර්ගමූලය තියෙන නිසා 7 වරක් 5. කීයද? 35යි. එහෙනම් මෙතන උත්තරේ එනවා මීටර 35. හුඟක් ශිෂ්‍යයෝ මේකේ හින්න ලොකු උත්තර ගත්තා. ඇත්තටම අපරාධි කාලය වුණේ. එහෙම නැතුව මෙන්න මේ විදිහට සරල ක්‍රමයකට ඒ කියන්නේ මේ දීලා තියෙන ඉංග්‍රීසි භාවිත කරලා පිළිතුර ගන්න පුළුවන්. ඊට පස්සේ කියනවා සම්පූර්ණ මල් පාතිය වටා වැටක් තැනීමට අවශ්‍යයි. එම වැටේ දිග. ඉතින් ඔබ දන්නවා මේ අහන්නේ පරිමිතිය. අපි මෙතනින් පටන් ගමු. එයා පටන් ගන්න යද්දී ඔබට පේනවා මෙන්න මේ අර්ධ වෘත්තාකාර කොටසේ නේද ඡාප දිග ගන්න දෙපේ. එහෙනම් මම ලියනවා ඡාප දිගය හොයාගෙන ඉන්න. ඡාප දිග කියන්නේ වෘත්තයකින් භාගයක්. 2 ගුණ කිරීම 2πr කියලා මට ලියන්න පුළුවන්. දෙකෙන් 1 ගුණ කිරීම 2πr. මෙයාට මෙයා සරල වෙනවා. y කියන්නේ 7න් 22යි. මෙතන මේ දීලා තියෙන විස්කම්භය. මෙතන මේ අරය කීයක්ද වෙන්නේ? 14ක්. සමහර ශිෂ්‍යෝ ඕකත් පටලගෙන තිබ්බා. එහෙනම් 28න් භාගයක් 14යි 2යි. එහෙනම් මෙතෙන්ට එනවා 44ක් මීටර. එහෙනම් දැන් ඔන්න අපට අවශ්‍ය සියලු දත්ත ලැබිලා ඉවරයි. AB 21යි. ධන මෙන්න මේ ඡාප කොටස කීයද? 44යි. ධන 35යි. මේ කට්ටිය මේකතු වුණාම උත්තරේ කීයයි කියලා දෙන්නේ? උත්තරේ එනවා 21 ධන 44 ධන 35 සමානයි මීටර 100ක් කියලා. මීටර 100ක්. ඔන්න ඒකත් හරි. ඊළඟට එනවා අපෙන් අහනවා අර්ධ වෘත්තාකාර කොටසේ වර්ගඵලය. මම ඒක A කියලා හිතන්න.
වෘත්තයක වර්ගඵලය නම් 5r වර්ගය. නමුත් අර්ධ වෘත්තයකින් 360න් ඊට දාන්න අවශ්‍ය නැහැ. එළිම ලියමු භාගයයි 5r වර්ග. එහෙනම් මෙයා දෙකෙන් එක ගුණ කිරීම. y කියන්නේ අපි යොදාගන්නේ කීයද 7න් 22 නේ. අරය මට ලිව්ව හැකි 14 වර්ගය මම මෙහෙම ලියනවා. 14 වරක් 14. මෙයාට මෙයා 2යි මෙයාට මෙයා කැපෙනවා. එවිට උත්තරේ එනවා කීයද? 22 වරක් 14. 308යි වර්ග මීටර. 308යි වර්ග මීටර. එහෙනම් ඉතින් ඔන්න මේ කොටසත් හරි. අපි ලකුණු දීම පස්සෙම කතා කරමු. ඊළඟට ඔන්න පොඩි කතන්දරයක් කියනවා. මං චුට්ටක් මේක උඩා කරගන්නම්. මෙන්න මේ විදිහට කියනවා මෙන්න මෙහෙම කතන්දරයක්. අර්ධ වෘත්තාකාර කොටසේ වර්ගඵලයට සමාන වර්ගඵලයෙන් යුත් ඍජු කෝණාංශාකාර කොටසක් AB එක් පාදයක් වනසේ ත්‍රිකෝණයට පිටතින් එකතු කළ යුතු වේ. එම ඍජු කෝණාංශයේ දල සටහනක් මිනුම් සහිතව ඉහත රූපයේ දක්වන්න. දැන් මෙතනදී මිනුම් සහිතව දක්වන්න කියන්නේ. හැබැයි මිනුම් ටික අපි හොයාගෙන ඉන්න ඕනේ. ඒකට තමයි මේ ඉඳ තියලා තියෙන්නේ. අපි දැක්කා අර්ධ වෘත්තයේ වර්ගඵලය කීයද? 108යි වර්ග මීටර. දැන් ඒ 308ක හරි ඉලක්කම් පැටලෙනවා මම බොහොම වේගෙන් හදන්න යන නිසා. 308යි වෘත්තාකාර අර්ධ වෘත්තාකාර කොටසේ වර්ගඵලය. එහෙමනම් ඒ වර්ගඵලයේ සහිතම ඍජු කෝණාංශයක අපි හිතමුකෝ දිග x කියලා. එහෙනම් 21 පරක් x. අපිට පුළුවන් මෙන්න මේ පැත්තත් 21කින් බෙදන්න. මේ පැත්තත් 21කින් බෙදන්න. 21කින් බෙදපුවාම x ට උත්තරේ එනවා. මම මෙතනදී භාග විදිහට ගන්නම්. මෙතන එනවා 14යි කීයද? 14යි 3න් 2ක්. ඔබ සරල කරන්න. මේක බෙදුනහම 14යි 3න් 2ක්. එහෙම නැත්නම් මේක දැන් ඔබට පේනවනේ 3න් 2 කියන්නේ සමාවර්තන දශමයක්. සාමාන්‍යයෙන් සමාවර්තන දශමයක් දශම විදිහට තියෙනවා නම් අඩුම තරමේ දශම ස්ථාන දෙකකට ඔබ සරල කරලා තියන්න ඕනේ. එහෙම ඒ කියන්නේ 14.66 හරි. අපි දන්නවා 6යි දිගටම එනවා වඩා සුදුසුයි 14.67යි කියලා තියෙනවා. දැන් අපිට වෙනවා මෙන්න මේ රූපය මත මෙන්න මෙයාව ඇඳලා පෙන්නන්න. 21යි නම් 14ක් කියන්නේ මේ වගේ කොටසක් නේ. ඔන්න ඔය විදිහට ඍජු කෝණාංශය ඇඳලා ඒක ලස්සනට අඳින්න මා දින්නම් චුට්ටක් යද වුණා. මෙන්න මෙතන දාන්න වෙනවා කීයද? 14යි 3න් 2ක් මීටර කියලා. මෙන්න මේ දල මිනුම දක්වන්න ඕන. මේ රූප සටහනෙමනේ දක්වන්න කියන්නේ. එතකොට ඒ රූප සටහන මතම දක්වන්න ඕන. වෙනම රූප සටහන් වල දැක්වුවොතින් උපදේශ කඩ කරපු නිසා අපට ඒ ලකුණ නොලැබෙන්න පුළුවන්. එහෙනම් අපි බලමු ඒ කොටසට කොහොමද ලකුණු දීමේ පටිපාටියේ ලකුණු වෙන් වෙලා තියෙන්නේ කියලා. මේ බලන්න. මෙන්න මෙතන 5 වරක් 7 කියලා ගන්නවට එක ලකුණකුත් මීටර 35ක් කියලා ගන්නවටත් එක ලකුණකුත් සම්පූර්ණ ලකුණු දෙකම ලැබිලා තියෙනවා. ඒ වගේම මෙන්න මෙතනදී ඡාප දිග හොයනවට එක ලකුණක්. ඒ වගේම ඉතිරි දිගවල් දෙක හොයලා ගන්නවට එක ලකුණක් සහ අවසාන පිළිතුර ගන්නවට එක ලකුණක්. අපි හිතමු කාගෙන් හරි එහෙම නැත්නම් ඔබ කටු වැඩ කොලයක හදලා මෙතන මීටර 100යි කියලා දැම්මනම් ඔබට හිමි වෙන්නේ එක ලකුණක්. එහෙනම් මෙතනදී ක්‍රමයේ වැදගත්. මොකද හුඟක් ශිෂ්‍යයෝ හිතනවා ව්‍යුහගත රචනා ප්‍රශ්නවලදී පිළිතුර විතරක් ප්‍රමාණවත් කියලා. නෑ ඒක නෑ කියන්නේ මෙන්න හොඳම සාක්ෂියක්. ඊට පස්සේ වර්ගඵලය හොයනවාට ඒක නම් ඉතින් සූත්‍රයට ආදේශ කරලා පෙන්නනවාට එක ලකුණයි. ඔන්න මේ පියවර ඔබ අනිවාර්යෙන් ලියන්න ඕන. ඒ වගේම මෙන්න මෙතන පිළිතුර ගන්නවට වර්ග මීටර 308යි කියලා එක ලකුණයි. ඒ වගේම මෙතන මෙන්න මේ සුළු කිරීම වලට බලන්න ලකුණු දෙකක් වෙන් කරලා තියෙනවා. මේ අගය හොයනවාට. ඒ වගේම දල සටහන මෙන්න මෙතනම අඳිනවට තව එක ලකුණක් අයින් කරලා තියෙනවා. ඒ විදිහට තමයි ලකුණු ලැබෙන්නේ. ඉතින් මට කියන්න වෙන්නේ මේ ලකුණු දීමේ පටිපාටියත් එක්ක පියවර හැකි පමණ සඳහන් කරන්න ඕන. ඉතින් අවසන් පිළිතුර ලියලා එය වැරදුනත් මෙන්න මේ පියවරවල් ලිවීමෙන් ඔබට යම් ලකුණු ප්‍රමාණයක් රැස් කර ගැනීමේ හැකියාවක් තියෙනවා. එහෙනම් ඔන්න අපි ප්‍රශ්න දෙකකට පිළිතුරු ලියලා ඉවරයි. දැන් අපි බලමු තුන්වෙනි ප්‍රශ්නය. තුන්වෙනි ප්‍රශ්නේ බොහොම සරල ප්‍රශ්නයක් වෙනවා. නේද? සමාගම් ව්‍යාපාර හා කොටස් පාඩම මතක් වෙන්න ඕන. එහෙමනම් බලමු. මේ බලන්න. අරුණ රුපියල් 60000ක් ඉහත සමාගමේ කොටස් මිලට ගැනීමට යෙදවි.
රුපියල් 60000ක් තමයි යොදවලා තියෙන්නේ. කොටසක මිල රුපියල් 50යි වාර්ෂිකව කොටසකට ගෙවන කොටසකට රුපියල් 250 බැගින් ලාභාංශ ගෙවන. ඔහු මිලදීගත් කොටස් ගන්න බොහොම ලේසි වැඩන්නේ. රුපියල් 60000ක් ආයෝජනය කරලා රුපියල් 50 කොටස් කීයක් ගන්නවද කියලා. රුපියල් 50 කොටස්. එහෙනම් ඉතින් අපිට වෙන්නේ රුපියල් 60000 කීයද 50න් බෙදන්න. එවිට උත්තරේ ලැබෙනවා කොටස් 120ක්. කොටස් 1200ක්. එතකොට රුපියල් 1200ක් එහෙම නෙවෙයි. ඊළඟට කියනවා මොකද්ද? වසරක් අවසානයේ සමාගමෙන් ලාභාංශ ලබා ගැනීමෙන් පසු අරුණ කොටසක් රුපියල් 55 බැගින් කොටස් සියල්ල විකුණයි. ලාභාංශ වලින් සහ කොටස් සියල්ල විකිණීමෙන් ඔහුට ලැබෙන මුළු මුදල. එහෙනම් මුලින්ම අපට වෙනවා ලාභාංශ මුදල හොයන්න. කීයෙන් 1200 අපි 2.50න් ගුණ කරනවා. එවිට පිළිතුර ලැබෙනවා රුපියල් ඔන්න ලාභාංශ මුදල කියලා එතනදී සඳහන් කරන්නේ. ලාභාංශ මුදල ලැබෙනවා 1200 2.50න් ගුණ කරපුවාම රුපියල් 3000. ගුණ කිරීමට මං කාලය ගන්නෙ නැහැ. රුපියල් 3000කුත් ලැබුණා. ඒ වගේම මෙයා මොකද කරලා තියෙන්නේ? 50ට ගත්ත කොටසක් විකුණලා තියෙන්නේ රුපියල් 55 ගාන. රුපියල් 55 ගාන. රුපියල් 55 ගානේ කොටස් 1200ක් විකුණපුවාම පිළිතුර ලැබෙනවා කීයද? රුපියල් 66000. දැන් අහන්නේ ඔහුට ලැබුණු මුළු මුදල. එහෙනම් මුළු මුදල හොයන්නේ මොකද කරන්නේ? මේ දෙන්න එකතු කරනවා. මුළු මුදල බොහොම පැහැදිලිව පේනවා මේ දෙන්න එකතු කරපුවාම රුපියල් කීයද? රුපියල් 69000ක් ලැබෙනවා. රුපියල් 69000ක් ඔන්න ලැබෙනවා. ඒ කොටස හරි. ඔන්න ව්‍යාපාර කොටස් වලින් ලැබිච්ච කොටස හරි. ඊළඟට කියනවා අරුණට ලැබෙන මුළු මුදල ඔහු වසරක කාලයක් සඳහා බැංකුවේ තැන්පත් කරයි. එම වසර සඳහා ඔහුට බැංකුවෙන් රුපියල් 3450ක පොලියක් ලැබේ නම් බැංකුව ගෙවන වාර්ෂික පොලී අනුපාතිකය. ඉතින් අපි දන්නවානේ පුතා මේ 3450 ලැබිලා තියෙන්නේ මෙන්න මෙයා බැංකුවේ තැන්පත් කරපු කීයද? රුපියල් 69000ට. එහෙනම් 69000ට 3450 නම් 100ට 100. මේ දෙන්න සරල කරන්න තියෙන්නේ. මෙයාට මෙයා සරල වෙනවා. 69ට 345 පහක් නේද? 5යි. එහෙනම් පිළිතුර ලැබෙනවා 100ට 5. ඔන්න ඔය විදිහට අපිට මේ ගැටලුවට පිළිතුරු ගොනු කරන්න පුළුවන්. අපි දැන් බලමු නේද වැදගත්ම කොටස. කොහොමද ලකුණු වෙන් කරලා තියෙන්නේ? දැන් ඔබේ ලකුණු ගාන හදා ගන්නත් පුළුවන්. පළවෙනි කොටසේ මෙන්න මෙහෙම බෙදලා පෙන්නනවා ටික ලකුණයි. 1200 ගන්නවට ලකුණු 2යි. ඒ වගේම මේ බලන්නකෝ මේ පියවරවල වලට ලකුණු වෙන් කරලා තියෙනවා. 1200 2.50න් ගුණ කරනවට 1 ලකුණයි. පිළිතුරට 1 ලකුණයි. පිළිතුර වැරදුනත් ඔබට මේ ලකුණ හිමි. ඒ වගේම 1255න් ගුණ කරලා 66000 ගන්නවට මේ ගුණ කිරීමට 1 ලකුණයි. මේ පිළිතුරට 1 ලකුණයි. ඒ වගේම අවසන් පිළිතුර 69000ක් ගන්නවට 1 ලකුණයි. ඊළඟට මේ බලන්නකෝ ලකුණු බෙදලා තියෙනවා. මෙන්න මෙතන 69000න් 3450 කියන කොටස ලියවෙනවට මේක ලකුණයි. 100ට 100න් ප්‍රතිශතය ගුණ කරනවට 1 ලකුණයි. මෙන්න මෙතෙන්ට 100ට 5ට 1 ලකුණයි. ඔන්න ඔය විදිහට තමයි ඒ ලකුණු 10 අපිට ඔබට හිමි වෙන්නේ. එහෙනම් නැවත නැවතත් කියනවා පියවර ලිවීම ඉතාම වැදගත්. දැන් අපි බලමු 4 වෙනි ගාන. මේ වසරේ හුඟක් ශිෂ්‍යයින්ට ලකුණු අහිමි වෙච්ච ගැටලුව. හුඟක් ශිෂ්‍යයෝ කිව්වේ අනේ සර් සම්භාවිතා ගාන ගැටලුයි කියලා. නමුත් අපි කරපු පෙරහුරු ගැටලුත් එක්ක ඒක ගැටලුවක් වෙන්න නම් විදිහන්නේ. ගාන කියවා තේරුම් නොගත්ත බවක් හුඟක් ශිෂ්‍යයින්ගෙන් තේරුණා. බලමු. බෑගයක් තුල හැඩයෙන් හා තරමින් සමාන පහත සඳහන් පරිදි වූ කාසි වර්ග පහත සඳහන් පරිදි වූ දෙවර්ගයක කාසි 10ක් තියෙනවා. සාධාරණ කාසියක්. ඒ වර්ගයේ සාධාරණ කාසි 7යි. සාධාරණ කාසියක් කියන්නේ අපි සාමාන්‍යයෙන් ගන්න සිරස සහ අගේනේ. ඒක සමබර. ඒ කියන්නේ නොනැඹුරු කාසියක්. ඒ කියන්නේ සිරස ලැබීමේ සම්භාවිතාවයත් දෙකෙන් එකයි අගේ ලැබීමේ සම්භාවිතාවයත් දෙකෙන් එකයි.
ඒ වගේම කියනවා B වර්ගයේ දෙපැත්තෙම සිරස විතරයි තියෙන්නේ. අගය නැහැ. කියන්නේ කොයි පැත්ත වැටුණත් අනිවාර්යෙන් සිරස විතරයි ලැබෙන්නේ. කියනවා මෙහෙම. බෑගය තුලින් අහඹු ලෙස කාසියක් ඉවතට ගනු ලැබේ. මෙයට අදාළව පහත දී ඇති අසම්පූර්ණ රුක්සරහන සම්පූර්ණ කරනවා. කාසියක් ඉවතට ගන්න. භාජනයට අත දාපුවාම සේරම කාසි 10ක් හම්බ වෙනවා. 10. ඒකෙන් A වර්ගය කියන්නේ සාධාරණ කාසි කීයද? 7යි. ඉඳ 10න් 7යි. ඒ වගේම B වර්ගය ඒකේ දෙපැත්තම සිරස සටහන් කරපු කාසි 3යිනේ. ඉඳ 10න් 3යි. ඔන්න ඔය විදිහට පළවෙනි අවස්ථාව අපිට ලියන්න පුළුවන්. මම හිතන්නේ හුඟක් ශිෂ්‍යෝ මේකට නම් පිළිතුරු දීලා තිබුණා. ඊළඟට කියනවා උඩ කොටස අවශ්‍ය නැහැ දැන්. ඉවතටගත් කාසිය උඩ දමා වැටෙන පැත්ත නිරීක්ෂණය කරනු ලැබේ. එයට අදාළව රුක් සටහන දීර්ඝ කරන්න. දැන් එහෙමනම් මම මෙන්න මේ විදිහට රුක් සටහන ඇඳ ගන්න. චුට්ටක් බලලා මේ මුනේ ඒ වර්ගයේ සාධාරණ කාසියක්. එහෙනම් සාධාරණ කාසියේ තියෙනවා සිරසක් තියෙනවා අගයක් තියෙනවා. ඉතින් අපි දන්නවා සාධාරණ කාසියක නම් සිරස ලැබීමත් භාගයක්, එයා ලැබීමේ සම්භාවිතාවයත් අගය ලැබීමත් භාගයක්. එහෙනම් ඔන්න ඔය විදිහට ලැබෙන්න පුළුවන්. අපි මෙතන නම් කරන්න ඕන සිරස හෝ අගය ලැබීම. එහෙම නැත්නම් වඩා හොඳයි මොකද්ද? කාසිය ඉහළට විසි කිරීම. හරි? කාසිය උඩ දැමීම කියලා නම් කරමු. එතකොට ඔන්න ලැබෙන පිළිතුර. නමුත් මෙන්න මෙතනදී මෙන්න මෙහෙම ලියන්න පුළුවන්. මෙතනදී දැන් B වර්ගයේ කවුද ඉන්නේ? B වර්ගයේ සිරස විතරයි. B වර්ගයේ සිරස විතරයි. එහෙනම් එයාගේ අගේ එකයි කියලා ලියන්න පුළුවන්. මේක විශේෂ අවස්ථාවක්. මෙතනදී අගේ ලැබෙන්නේ නැති නිසා අගේ තීරය නොලියා ඉන්නත් නම් පුළුවන්. හැබැයි මේ මෙතන එක සටහන් කරලා තියෙනවා. නැත්තම් අගේ ලියලා බිඳුව දැම්මත් ගැටලුවක් නෑ. අගේ ලියලා බිඳුව දැම්මක් කමන්නේ නැත්තම් මේ ඊට සම්පූර්ණයෙන්ම අයින් කරලා තිබ්බත් කමන්නේ. පැහැදිලිනේ අපි මේ පාර කියපු අනුමානවල මම කිව්වා සමහරට එක ඉත්තක් නැති වෙන්නත් පුළුවන්. නැත්නම් තනි ඉත්තක් විතරක් වෙන අවස්ථාවක් එන්නත් පුළුවන් කියලා. ඔන්න ඒක ඔප්පු කරලා තියෙනවා. එහෙමනම් ඔන්න ඒ ටික හරි. ඊළඟට කියනවා මෙහෙම. කාසිය ඉවතටගෙන උඩ දැමීමේදී ඉහත පරීක්ෂණයේදී සිරස ලැබීමේ සම්භාවිතාවය. දැන් මෙතනදී සිරස ලැබෙන්න නම් මේ ඉත්ත යන්න ඕනේ. එහෙම නැත්නම් මේ ඉත්ත යන්න ඕනේ. එහෙනම් මට ලියන්න පුළුවන් 10න් 7 ගුණ කිරීමක් නේ. 10න් 7 ගුණ කිරීම දෙකෙන් එක ධන. මෙතනදී සිරස ලැබෙන්නේ කීයද? 10න් 3 ගුණ කිරීම 1. එක ලිව්වත් එකයි නැතත් එකයි. දැන් මෙතන එනවා එහෙනම් කීයද? 20න් 7 ධන 10න් 3 කියන එක නම් මම ලියනවා 20න් 6. එවිට උත්තරේ එනවා 20න් කීයද? 13. ඔන්න ඔය විදිහට අපිට ඒ ප්‍රශ්නෙට පිළිතුරු ලියන්නත් පුළුවන්. ඒකෙත් ලකුණු බලලාම ඉමුනේ. ලකුණු බලලාම ඉමු ඒ කොටසට කොහොමද? මේ බලන්නකෝ. මෙන්න මෙතන මෙන්න මේ රුක් සටහන ගන්නවට එක ලකුණක්. මේ ඉති දෙකම හරියන්න ඕනේ. ඒ වගේම මෙන්න මේක භාගයක් ලියනවා නම් ඒකට එක ලකුණයි. ඒ වගේම මෙන්න මෙතන 1.0යි. එහෙම නැත්නම් මේ ඉත විතරක් දක්වලා තියෙනවට එක ලකුණයි. ඒ වගේම මෙන්න මේ පියවර ලියනවට එක ලකුණයි. මේ පිළිතුර ගන්නවට එක ලකුණක් විදිහට ලැබෙනවා. මනම් මේකේ B කොටස. B කොටස මම මෙහෙම තියාගන්නම්. මෙන්න මේකේ කියනවා. මේකත් ටිකක් වෙනස් ළමයි පටලගත්ත දෙයක්. ඒ නිසා මම සාකච්ඡා කරන්නම්. ගුරුතුමිය බිඳුවට වැඩි 10ට අඩු ඔත්තේ සංඛ්‍යාවක්. බිඳුවට වැඩි 10ට අඩු. 10 ගන්න බෑ. සටහන් කරන ලෙස අරුණිටද. එහෙනම් අරුණිට ඔත්තේ සංඛ්‍යාව. එහෙනම් අරුණිට ලියන්න පුළුවන් 1 3 5 7 සහ 9. බිඳුවට වැඩි 10ට අඩු ඉරට්ට සංඛ්‍යාවක් සටහන් කරන විදිහ වර්ණය. එහෙනම් වර්ණිකේ පැත්ත මේ. ඒකේ පැත්තේ ඉන්නේ කීයද? 2 4 6 සහ 8. සටහන් කරන ලෙසද කීවා. අරුණිටත් වර්ණිටත් සටහන් කළ හැකි සංඛ්‍යා සියල්ල දැක්වෙනසේ රූපයේ
අක්ෂ ක්‍රමාංකණය කරන ක්‍රමාංකණය කරා කියන්න කලින් නියදී අවකාශයේ අවයව දී ඇති කොටු දැල මත මෙන්න මේ ලකුණම දාන්න වෙන සංකේත දාන්න යන්න එපා. හරිද? යොදා ලකුණු කරන්න. ඒ මගින් දැක්වෙන සිද්ධිය වචනයෙන් විස්තර කරන්න. එහෙනම් මෙතනදී වැදගත් වෙන්නේ මෙන්න මේ එකම අංකය ලැබෙන අවස්ථා නෑ. එහෙනම් හිතන්න දෙයක් නෑ. අනික මේ වැඩේ කරන්නේ අරුණි සහ වරුණිනේ. ඒ නිසා මෙන්න මේ සියලු අවස්ථාවලට කතිර යොදන්න වෙනවා. මේ සියලු අවස්ථාවලට මෙන්න මේ විදිහට කතිර යොදන්න වෙනවා. මේ සම්මෙමර මේ අවුරුද්දේ සම්භාවිතා ගැටලුවට තමයි බොහොම අඩුවෙන්ම ශිෂ්‍යයෝ ලකුණු ලබා ගත්තේ. කියන්නේ වැඩි ප්‍රමාණයක් ශිෂ්‍යයෝ ලකුණු අඩු කරගත්තේ මෙන්න මේ ගැටලුවට. ඒ කියන්නේ ඇයි ඒ? අලුතින් හිතන්න ඉගෙනගෙන තිබුණේ නැහැ. ඒකලා කියනවා මෙන්න මේ ඒ සිද්ධිය වචනින් විස්තර කරන්න. ඒ සිද්ධිය කොහොමද වචනින් විස්තර කරන්න වෙන්නේ? අරුණිට 5 සහ වරුණිට 4 අරුණි 5 සටහන් කිරීම සහ වරුණි 4 සටහන් කිරීම. ඔන්න ඔය විදිහට ලියන්න. එතකොට එන්න මේ කොටසට ලකුණු සම්පූර්ණයි. ඊළඟට කියනවා අරුණි සහ වරුණි යන දෙදෙනාම නිවැරදි සංඛ්‍යා සටහන් කරතැයි සලකමින් අරුණි සටහන් කරන සංඛ්‍යාව වරුණි සටහන් කරන සංඛ්‍යාවට වඩා විශාල සංඛ්‍යාවක් වඩා විශාල වන සිද්ධිය. අරුණි සටහන් කරන්න ඕන වරුණිට වඩා විශාල සංඛ්‍යාවක්. එහෙනම් මෙන්න මෙතන බලන්නකෝ. අරුණි අගේ 3 සටහන් කරද්දි වරුණි 2යි. යන්නේ එහෙනම් හරි. ඒ වගේම මෙන්න මේ ටික. මෙන්න මේ අවස්ථා ටික මේනවා. කොටු දැලෙහි වටකොට දක්වා මේක සංවෘත වෙන්න දක්වන්න වෙන වෙනම වෘත ඇඳලා හැම දක්වන්න එපා. හරි. දක්වලා එහි සම්භාවිතාවය හොයන්න කියන්නේ. අපිට පේනවා මේ පැත්තට 4යි මේ පැත්තට 5යි 4 වරක් 5 20යි. එහෙනම් 20යි 20න් මේ කීයද? හරි 4 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව 10යි. එහෙනම් අපිට යාගේ සම්භාවිතාවය ලියන්න පුළුවන් කීයද? 2න් 1යි කියලා. අපි බලමු මේ කොටසට කොහොමද ලකුණු ලැබිලා තියෙන්නේ කියලා. නිවැරදි අක්ෂ ලකුණු කරනවට 1යි මේ විදිහට. නියදී අවකාශයේ කතිර ගහනවට 1යි. ඒ වගේම මේ අවස්ථාව ලියනවට 1යි. වට කර දක්වනවට 1යි. මෙන්න මෙතන සම්පූර්ණයෙන් වට කරලා දක්වන්නේ. ඒ වගේම මෙතන කීයක්ද? සම්භාවිතාවය ලියනවට 1යි. එහෙනම් දැන් හොඳම වෙලාව මොකද්ද? පස්වෙනි ගැටලුව සාකච්ඡා කරන්න. අපි බලමු එහෙනම් පස්වෙනි ගැටලුව විදිහට මොකද්ද ලැබිලා තියෙන්නේ. වට ප්‍රස්ථාර ගැටලුවක් මම කුඩා කරගන්නම්. නැත්නම් අපිට පේන්නේ නැතුව යන නිසා. චුට්ටක් විශාල කරගන්න පුළුවන්. හරි. මේ බලන්න. මෙහෙම කතන්දරයක් කියන්නේ. පන්තියක සිසුන් සමූහයක් පරීක්ෂණයේදී ගණිතය විෂයට ලැබූ ලකුණු 50න් ලබාගත් ලකුණු අයත් ප්‍රාන්තර දැක්වෙන වට ප්‍රස්ථාරයක් රූපයේ දැක්වේ. මේක කියනවා මොකද්ද? 10 20 20 40 ප්‍රාන්තරවල ලකුණු ලබාගත් ශිෂ්‍යයින් ගාන සමානයි. 10 20 මේ තියෙන මේක 45. එහෙනම් මේ කොටසත් කීයක්ද? අංශක 45ක් වෙන්නේ පැය එකක් ලකුණු කරගමු. සමාන වේ. අපෙන් අහනවා 20 40 ප්‍රාන්තරය තුර ලකුණු ලබාගත් සිසුන් සංඛ්‍යාව දැක්වෙන කේන්ද්‍රික ඛණ්ඩයේ කේන්ද්‍ර කෝණයේ විශාලත්වය සොයන්න. මම හිතන්නේ වැඩිම ශිෂ්‍යයින් ප්‍රමාණයක් 10න් 10 ලකුණු ලබාගත් ගැටලුව මෙන්න මේක වෙන්න පුළුවන්. අපි බලමු ඉතින් ඉදිරි වර්ෂවලදී මේ වසරට අදාළ ඇගයීම් වාර්තා පිට වුණොත් ඉතින්. එහෙනම් මේකේ කරන්න තියෙන්නේ අපිට මොකද්ද කරන්න තියෙන්නේ? අංශක 360න් අංශක 360න් අඩු කරන්න වෙනවා කීයක්ද? අංශක 45 ධන අංශක 90 ධන අංශක 45. එහෙනම් පිළිතුර ලැබෙනවා අංශක කීයක් කියලාද? අංශක 180ක් කියලා. එහෙනම් මේ කොටසත් මට ඉස්සරහට වැදගත් වෙයි කියලා හිතලා මම මේක ලකුණු කරගත්තා පොඩියට. නිවැරදිව නෙවෙයි. ඊට පස්සේ කියනවා සිසුන් 6 දෙනෙක් 0.10 ප්‍රාන්තර තුල ඇත්නම්
සිසුන් 6 දෙනෙක් 0.10. මෙන්න මේ කොටසේ ශිෂ්‍යෝ 6 දෙනයි. ඒක නම් ලකුණු කරන්න ඕනේ නැහැ. ලකුණු කරුවොත් පැහැදිලි වෙන්න පුළුවන්. මම මට ලේසි වෙන්න ලකුණු කරේ. ඒ කියන්නේ අංශක 90ක ශිෂ්‍යෝ 6යි. එහෙමනම් අපෙන් අහනවා මොකද්ද? වගුවේ හිස්තැන් පුරවන්න. ඉතින් මේක හරිම ලේසි ගානක්. අංශක 90ක 6යි නම් 10 20 45යි. එකෙන් භාගයයි. එහෙනම් මෙතන 3යි. ඊට පස්සේ 50 40ත් 3යි. මෙතන 50 40 නෙමෙයි. 40 50ත් 3යි මෙතන. එතකොට 20 40 අංශක 180ක් ඒ කියන්නේ 6 ඒවා දෙකක්. 12යි. ඔච්චරයි. ඒ විදිහට ඒකට ලකුණු එහෙම නැත්නම් උත්තර ලියන්න පුළුවන්. මම දැන් ඔන්න වට ප්‍රස්තාරය අවශ්‍ය නැති වෙයි. ඊළඟට කියනවා ඉහත තොරතුරු නිරූපණය වනසේ දී ඇති අක්ෂ පද්ධතිය මත ජාල රේඛය සම්පූර්ණ කරන්න. එහෙනම් ජාල රේඛය අඳින්න තියෙනවා. එහෙමනම් බලමු. 10 20ට 3යි. ඒ කියන්නේ මෙන්න මේ දෙකත් හතරත් හරි මැදි. කොහොම ලකුණු කරා. ඊළඟට කියනවා දැන් 20ත් 40ත් අතර මෙතන මේ දෙකක් තියෙනවා. පන්ති ප්‍රාන්තරය කියන්නේ සමාන කොටස් දෙකක් යනවා. 12ක් තිබුණ නමුත් මෙතන අපි දන්නවනේ වර්ගඵලය මේ ත්‍රිකෝණාශ්‍රයේ වර්ගඵලයේ සංඛ්‍යාතයට සමානුපාතික වෙන නිසා මෙයා දෙකෙන් බෙදලා 6න් තමයි ගන්න වෙන්නේ මේ අගේ. මනම් මෙන්න මේ මෙතෙන්ට යන්නේ. 12 දෙකෙන් බෙදන්න වෙනවා. නොහොමෙන්ද ඊට පස්සේ නැවතත් 3. ඔන්න ඔය විදිහට ඇඳ. හරිද? ජාල රේඛය සම්පූර්ණ කරන්න. එන්න මේ ටික හරි. ඊළඟට කියනවා ඊට පරීක්ෂණයේදී 20 40 පන්ති ප්‍රාන්තරයේ ලකුණු ලබාගත් සිසුන් අතරින් දෙදෙනෙකු ඊළඟ පරීක්ෂණයේදී මෙතනින් දෙන්නෙක් මේ පැතරෙනවා. ඊළඟ පරීක්ෂණයේදී 40 50 පාන්තරය ලබා ගත්තා නම් දැන් ඒ කියන්නේ මෙතෙන්ට 5ක් වෙනවා මෙතෙන්ට 10ක් වෙනවා. හරිද? ඊතුරු කට්ටිය වෙනස් වෙලා නැහැ. දැන් මෙම තොරතුරු නිරූපණය කිරීම සඳහා අලුතින් වට ප්‍රස්ථාරයක් අඳින්නේ නම් එහි 20 40 ප්‍රාන්තරය 20 40 ප්‍රාන්තරයේ දැක්වෙන කේන්ද්‍රික ඛණ්ඩයේ කේන්ද්‍ර කෝණීය විශාලත්වය අනුව. දැන් අපිට පේනවා මෙතන සේරම ශිෂ්‍යෝ කීයක් දින්නේ 24යි. එහෙනම් දැන් 24න් 10 දෙනයි මේ වෙද්දි ඉන්නේ. අපි ඒක මේ මෙතන පොඩ්ඩක් සටහන් කරගත්තනේ. එහෙනම් 24න් 10 නම් මොකද කරන්න ඕන? සේරම 360න් කොච්චරද? ප්‍රතිශතයක් නෙවෙයිනේ අහන්නේ වට ප්‍රස්ථාරයක් නේ. එහෙමනම් මෙන්න මෙහා සරල වුණාම අපිට එනවා කීයද අංශක 150ක් කියලා. එහෙමනම් ඔන්න ඔය විදිහට අපිට මේ කොටසට පිළිතුරු ලියන්න පුළුවන්. අපි බලමු කොහොමද ලකුණු ලැබිලා තියෙන්නේ කියලා. ඔන්න අංශක 180 කොහොම හරි හොයා ගන්නවා නම් ලකුණු 2යි. ඒ වගේම මේ බලන්නකො මේ එක හිස් තැනක් පුරවනකොට එක ලකුණු බැගින් ලැබිලා තියෙනවා. ඒ වගේම මෙන්න මෙතන මෙන්න මේ ස්තම්භය නිවැරදි වඳිනවට එක ලකුණ, ඒ වගේම දෙපස ස්තම්භ දෙක නිවැරදි වඳිනවට එක ලකුණ බැගින් ලකුණු දීලා තිබ්බා. ඒ වගේම මෙන්න මෙතන ලකුණු 3ක් වෙන් කරනවා. 24න් 10යි කියලා භාගය ගන්නවට එක ලකුණක්. ඒ වගේම අංශක 360න් ගුණ කරනවට එක ලකුණක් සහ අවසාන පිළිතුර ලබා ගන්නවට එක ලකුණක්. ඉතින් ඔය විදිහට ඔන්න අපි එක ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සාකච්ඡා කරලා ඉවර වුණා. ඉතින් මම කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. මම මෙතනදී මේ වසරේදී පමණක් ශිෂ්‍යුන්ට ලැබෙන විශේෂ වරප්‍රසාද එහෙම නැත්නම් විශේෂ සහන ගැන මම කතා කරේ නෑ. එහෙම කතා නොකරේ මේක ඉදිරි වර්ෂයකදී ශිෂ්‍යයෙක් බැලුවොත් ඔවුන්ට වැරදි තොරතුරක් වෙන්න පුළුවන් නිසා. ඉතින් මේ විදිහට සම්පූර්ණයෙන් මුන්න පළවෙනි කොටසේ අපි ගැටලු සාකච්ඡා කරා. ඒ වගේම අනිත් සියලු ගැටලු මම මේ වෙද්දි සාකච්ඡා කරලා ඉවරයි. ඒ වගේම මෙන්න මේ ලකුණු දීමේ පටිපාටිය අවසන් සංශෝධන රහිතව මම මේ වීඩියෝවේ ඩිස්ක්‍රිප්ෂන් එක යටතේ ලින්ක් එක දීලා තියෙනවා ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් ඒකත් ඩවුන්ලෝඩ් කරලා තව දුරටත් අධ්‍යයනය කරන්න. එහෙමනම් ඉතින් ඔන්න මම මුලින්ම
ලකුණු දීමේ පටිපාටිය සමග ඔයගොල්ලොත් එක්ක මේ පළවෙනි කොටසේ ප්‍රශ්න සාකච්ඡා කරා. මොකද ගුරුවරයෙක් විදිහට සහ මුලින්ම පළවෙනි ප්‍රශ්න පත්‍රය නිකුත් වෙන්නේ උත්තර පත්‍ර පරීක්ෂකවරුන්ට. ඔවුන්ටත් තමන්ගේ ඇගයීම් කටයුතු නිමා වෙනකන් මෙන්න මේ කිසිම තොරතුරක් එළියට දෙන්නට බැරි නිසා උත්තර පත්‍ර ඇගයීම් කටයුතු නිමා වූ වහාම තමයි මම මේ ඔබට මේ පිළිතුරු ගෙනාවේ. එහෙමනම් ආයෙත් වීඩියෝකින් මුණ ගැහෙමු. මේ වීඩියෝ එක හොඳයි නම් සහ මේ වීඩියෝ එක තවත් යාළුවෙකුට බලන්න ඕන නම් අනිවාර්යෙන් ෂෙයා කරන්න. ඒ වගේම ඔබට තියෙන මේ වසරේ හෝ එහෙම නැත්නම් ලකුණු දීම සම්බන්ධයෙන් යම් ගැටලුවක් තිබුණොත් අනිවාර්යෙන්ම මේ වීඩියෝ එක යටින් කමෙන්ට් එකක් එකතු කරන්න. හැකි හැම විටකම පිළිතුරු සපයනවා. එහෙමනම් තවත් දවසක මුණ ගැහෙමු. ඔයගොල්ලොන්ට සුබ දවසක්, සුබ අනාගතයක්. ආයුබෝවන්.